පටන් ගමු නේද එහෙනම්. තාපය. ගිය සතියේ පොඩ්ඩක් කතා කරානේ. පොඩ්ඩක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක් කතා කරා. මොනවද? රේඛීය ප්‍රසාරණය ගැන එහෙම නැත්නම් එක මානයක සිදුවන ප්‍රසාරණය ගැන ගිය සතියේ කතා කරා. ඒක ඉතුරු ටික අද පොඩ්ඩක් වෙලා ගත්තේ කට්ටිය තව සකල ඇක්ෂන්වත් දන්නේ නැහැ. 10ට හරි. දෙවනි දවස්. හරි. ඊටත් ඉවරුනාට පස්සේ ක්ලාස් එක මගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තිබ්බ කට්ටිය මේකට පහු වෙලා මේ පාඩමට දැන් මේ කරගෙන යන ක්ලාස් එකට මුදල් අය කරයිද කියලා. නෑ. මේ පාඩම මුළුමනින් කරන්නේ සම්පූර්ණයෙන් කිසිම අය කිරීමක් නැතුව මේ ක්ලාස් එක සම්පූර්ණ මේ පාඩම ඉවර වෙනකම්. හරි එතනින් එහාට කතාව කරොත් අනිවාර්යෙන් කරන්නේ කිසිදු අය කිරීමක් නැතුව. කිසිම කියන්නේ මේ මාස ඉවරලා සල්ලි ගන්නත් ඒ මොනවාත් නැහැ. හරි දිගටම සම්පූර්ණයෙන් අය කිරීමක් නැතුව කරන්නේ. හරි. තාපේ. ගණන් හදුවද? මම කිව්වා 22 වෙනකන් ගණන් හදන්න පුළුවන් කියලා. 22ද? ඔව් 22 වෙනි ගණන් ගණන් හදන්න පුළුවන් කිව්වා. හදුවද? හදපු කට්ටිය පොඩ්ඩක් අතොස්සම් බලන්න. හරි. බොහෝ දෙනෙක් හදලා තියෙනවා. හරි. බොහොම හොඳයි. පිස්සුවත් නැතත් හදලා ඇති කියලා මම විශ්වාස කරනවා. අනිත් අය ගණන් හදුවොත් නම් ගණන් නැතුව මේ වැඩේ කරන්න බෑ. හරි. මගේ තරම මේක අනිත් අය කියලා ඇති. හරි. අනිත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න දැන් ඉගෙන ගන්න සරලත් අනිවාර්යෙන් කියලා ඇති. ෆිසික්ස් ඉගෙන ගන්න ගෙදරදී අභ්‍යාස කරන්න නැතුව බෑ. ගෙදරදී කරන්න නැතුව බෑ. හේතුව තමයි එදා මම එව වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවද දන්නේ නැහැ මම ගෲප් එකට දාලා තිබ්බේ තිස්ස ගණනායක කියන බයෝ සර් කරපු එක වෛද්‍යවරයෙක් ගෙනල්ලා කරපු සම්මන්ත්‍රණයක් බලන්න කිව්වේ ඒකයි පොඩි කයක් තම ආරක් විතර තියෙනවා පොඩ්ඩක් බලන්න කිව්වේ මොකද අදහසක් ගන්න හරි ඔය කතාව මම ඊට කලින් මගේ ක්ලාස් එකේ ළමයින්ට කියලා තියෙනවා ඕක නම් ඔය ළඟදී කරපු සම්මන්ත්‍රණයක් ඔය කතාව මම කලින් කියලා තියෙනවා ඒක පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ බලන්න ඒක වැදගත් හරි අපිට මුලින් මූණ දෙන්නේ කියන්නේ අපි මුලින් ෆේස් කරන ඒ වගේම අපි මුලින් එක්ස්පීරියන්ස් කරන දේ තමයි මතකෙ හිටින්නේ දෙවනියට ආපහු ඒක එක්ස්පීරියන්ස් කරලා මතකෙ හිටින්නේ නැහැ ඔකට හොඳ උදාහරණයක් කියන්නම් ඔයගොල්ලෝ පළවෙනිටම ඉස්කෝලේ ගියපු දවසේ එහෙම නැත්නම් පෙර පාසල් ගියපු දවසේ දෙකෙන් එකක් හරි පෙර පාසල් ගියපු දවස මතක් කරගන්න කිව්වොත් එහෙම නැත්නම් පළවෙනිටම ඉස්කෝලේ ගියපු දවස මතක් කරගන්න කිව්වොත් එහෙම ඒ දවස මතකයි ඕන කෙනෙක්ට මතකයි. හැබැයි මම ඇහුවොත් දෙවනි දවසේ මතක් කරගන්න කියලා. මතක නැන්නේ. පළවෙනි දවසේ මොනවද උනේ කියලාත් මතක නැහැ. හරි. හැබැයි දෙවනි දවසේ මතක් කරගන්න කිව්වොත් මතක නැහැ. හරි. ඒක මතක නැහැ. ඊළඟට හඳට මුලින්ම ගියේ කවුද කියලා ඇහුවොත් ඕන එකෙක් දන්නවනේ පොඩි එකකුත් දන්න. දෙවනියට ගියේ දන්නේ නැහනේ. වැඩකුත් නැහැ නේ. ඇයි? ඒතුම. මිනිහෙකුට මුලින් ඒ කියන්නේ මතක තියෙන්නේ ඒ මිනිස්සයා මුලින් එක්ස්පීරියන්ස් කරපු දේ. හේතුව තමයි ඒ එක්ස්පීරියන්ස් එක අලුත්. එතකොට නැවත නැවත ඒක මතක් කරනවා. දෙවෙනි දවසෙත් මතක් කරනවා. ඊට පස්සෙත් මතක් කරනවා. හරි? අවුරුදු මේ ගානට කලින් දැන් හදට ගියානේ 1969. ඒ දවසේ ඒ උනදේ ඒ කාලේ මිනිස්සුන්ට ඉතාම වැදගත් දෙයක්. හරි? වෙන ලෝකයකට තියා චන්ද්‍රයාටවත් පය ගහලා තිබ්බේ නැහැ. හරි? එතකොට ඒක ඒ මිනිස්සුන්ට අලුත් දෙයක්. හරි? ඒ මිනිස්සු අදත් කතා කරනවා, ඊටත් කතා කරනවා, පස්තරවල යනවා. ඒ කතා කරනවා, ඕන් කතා කරලා ඒක ඒ මිනිස්සුන්ට අලුත් අත්දැකීමක්. එතකොට ඒක නැවත නැවත මතක් කරන ඉඳලා ඒක සදාකාලිකව මතක තියෙන. ඒක සදාකාලික මතකයක් බවට පත් වෙනවා. හැබැයි දෙවණියට ගිය එක්කෙනා අතර දෙවණියට ගිය එක්කෙනා ਉਹ කලින් ගියානේ ආයෙ එකක් යනවා වැඩක් නැහැ නේ කතාවේ ආයෙ ඒක එක්ස්පීරියන්ස් ඒක අලුත් එකක් නෙමෙයි. ඒකෙන් මොකද්ද තේරෙන්නේ? අපිට මුලින්ම අත්දකින්න හම්බෙන දේ තමයි ඉස්සරහට මතක තියනවා නම් මතක තියෙන්නේ. ඒ මතක තියෙනත් ඒක නැවත නැවත මතක් කරන්න. හරි? ඉස්කෝලේ පළවෙනි ගියපු දවසේ ඒක නැවත නැවත මතක් කරනවා. එක්ක ඇඬුවා හරි එක්ක පට්ට හැපි හරි මොකක් හරි එකක්. ඒ කියන්නේ අපි
ඉගෙන ගද්දිත් ඔක තමයි පාවිච්චි කරන්නේ. මොකද්ද? අපි මුලින් එක්ස්පීරියන්ස් කරන දේ. දැන් මේ තාපය කියන එක ගිය සතියේ නම් මුලින් ඉගෙන ගත්තේ. ඒ එක්ස්පීරියන්ස් කරපු දේ නැවත නැවත මතක් කරන්න ඕනේ. ඒ එක්ස්පීරියන්ස් එක සදාකාලික මතකයක් වෙන්නවා. ඒ කියන්නේ ගෙදර ගිහිල්ලා පොඩි අභ්‍යාසයක් හදනවා. මම ඒක එදාම කිව්වේ එදාම රැ පුළුවන් නම් බලපන් කියලා. හරි? කරපු පාඩම ආපහු බලන්න කියලා කිව්වේ ඒකයි. එතකොට මොකද වෙන්නේ? ආපහු ඒක මතක් කරනවා. හරි? එදා රැ බලනවා ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ ආයෙ ගණන් ටිකක් හදනවා. එන්න කලින් දවස් සතිය ඇතුළත දවස් දෙක තුනක් ඒ ගණන් ටික හදුවා නම් ඊට පස්සේ මට අද එනකොට ආයෙ මතකයි. දැන් උඹ ඉන්නේ මුකුත් කරලා නැතුව එදා ටියුට් එක අයින් කරපු එක අදත් එහෙම පොත අරන් එනවා නම් ඒක ඉතින් සෙට් නෑ නේද? එහෙම නෑ. එහෙම හරියන්නේ නෑ. ඒ ඉන්න පුළුවන් නම් ඔය විදිහට වැඩ කරලා එන්න. එතකොට තමයි ඒක ඇත්තටම මතකයක් වෙන්නේ. සාමාන්‍ය මතකයේ කියන එක ගත්තොත් එහෙම හරි මතකයේ කියන එක අපි ගත්තොත් එහෙම කාලයත් එක්ක. මතකයේ කියන එක කාලයත් එක්ක ගත්තොත් එහෙම හරි මතක ප්‍රස්තාරේ මම අඳින්න කියන්නේ. මතක ප්‍රස්තාරේ දැන් ඉගෙන ගන්නවා. හරි අද මේ ඉගෙන ගන්න දේ සාමාන්‍ය ළමයෙකුට අනිවාර්යයෙන්ම 90ට එහා සාමාන්‍ය 96ක් 97ක් 98ක් විතර සාමාන්‍ය ළමයෙකුට මතක තියෙනවා. හරි ඊට වඩා සුපිරිගෙක් නම් තමයි උඩ 100ක් වගේ සාමාන්‍ය 100 මතක තියෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ හැටි. හරි අද ඕක කොහොම මතක තියෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක මොකද වෙන්නේ? අඩු වේගෙන යනවා. අඩු වේගෙන යනවා. ඔක දෙවෙනි දවස් වගේ කියන්නේ හෙට. හරි හෙට වගේ හෙට දෙවෙනි දවස්. හරි ඒ කියන්නේ පළවෙනි දවස්. අද කරා හෙට. හෙට වෙද්දී ඔක සාමාන්‍යයෙන් 70ට. හරි 70ට එහෙම නැත්නම් 60ට විතර බයි. තුන්වෙනි දවස් වෙද්දී 40ට විතර බයි. හරි දෙවෙනි දවස් වෙද්දී 40ට විතර බයි. ඊටත් වැඩි අඩුයි තමයි. දැන් අද රෑ මම බලන්න කියන්නේ ඇයි? අද රෑ බලන්න කියන්නේ ඇයි? මේක 70ට වැටෙන්නේ නැතුව ආපහු ඒ තත්ත්වය පවත්ව ගන්න 90ක විතර තත්ත්වය පවත්ව ගන්න. ඊට පස්සේ හෙට ගානක් හැදුවොත් එහෙම ඒක ආපහු අලුත් වෙනවා. හරි. ඊට පස්සේ ආයේ දවස් දෙකකින් විතර ආයෙත් මේක අඩු වෙන එක තමයි වෙන්නේ. හරි අඩු වෙලා ආයෙ දවස් දෙකකින් විතර ආයෙ බලනවා. හරි. ආයෙත් හරි. ඔය විදිහට ඊළඟ සතියේ 7 වෙනි දවසේ වෙද්දී අද වෙද්දී මේක 90ට වඩා එහෙම නැත්නම් 85 විතර ප්‍රමාණය තියාගන්න පුළුවන් නැවත කරලා. හැබැයි ජීවිතේට නෙමෙයි. ගිය සතිය ඇතුළත මම වැඩ කරන්න නැතුව පටන් ගන්නවා 5 වෙනි දවසේ විතර ගන්න. හරි. දැන් ඉන්නේ සාමාන්‍යයෙන් 30 විතර. දැන් 30 ඉඳන් මේක අලුත් කරගන්න ඕනේ. දැන් මේක ආපහු මුලින්ම හදා වෙනවා. අර 70ම කවර කරන තමයි ආය ගානක් හදන්න. අනිත් එක වෙන්නේ මේක නැවත වැඳෙන්නේ නැහැ. මේක අඩු වෙනවා ආපහු. නැවත මතක් කරගන්න හැදුවත් අඩු වෙනවා. හරි තාම පරක්කු නැහැ. හරි. හැබැයි මේක ටිකක් අමාරුයි. මේ වැඩේ කරන්න අමාරුයි. ඒකයි මම කියන්නේ දවසකට පස්සෙවත් අඩු බලන්න කියලා. හරි. එතකොට ගේමක් ගහගන්න පුළුවන්. හරි. ඔය වගේ සීන් එකක් තමයි අපේ මොලේ ඉන්නේ. ඔය මොලේ ගැන පොඩ්ඩක් කියනවා. ඒ වෛද්‍යවරයා පුළුවන් නම් අර වීඩියෝ එක බලන්න ආපහු ගිහිල්ලා. ඒක වටිනවා. IQ ගැන එහෙම කියනවා. හරි. මොන වගේ අයද කැම්පස් යන්නේ මොන වගේ අයද වැඩිපුර වැඩ කරන්න ඕනේ ඒ වගේ නේ පොඩ්ඩක් කියන්න. දැනගන්න එක වටිනවා. හරි. දැන් අපි යමු පාඩමට. මම කිව්වා ගණන් හදන්න කියලා. බලමුකෝ අපි එන 10. ඕනෑම උෂ්ණත්වයකදී මෙම දණු දෙක අතර දුර ඩෙල්ටා L රූපේ පෙන්ලා තියෙනවා. මේ ඩෙල්ටා L කියන එක පෙන්නලා තියෙනවා. නියතව පවතී. සම දණ්ඩයේ දිග 0.5 මීටර නම් ඇලුමිනියම් දණ්ඩයේ දිග සොයන්න. මොකද්ද කියන්නේ? සම සහ ඇලුමිනියම් දණු දෙකක් තියෙනවා. මේ දණු දෙක අතර දුර ඕනෑම උෂ්ණත්වයකදී නියතව පවතිනවා. ඕනෑම උෂ්ණත්වයකදී නියතව පවතින. සම දණ්ඩයේ දිග 0.5 මීටර නම් ඇලුමිනියම් දණ්ඩයේ දිග සොයන්න. මොකක්ද ඔය කියන්නේ? එක දණ්ඩක දිග දෙනවා අනිත් දණ්ඩේ දිග හොයන්න කියලා කියනවා. දණු දෙකක් තියෙනවා එක දණ්ඩක් දිගින් වැඩි අනිත් එක කොටයි. මේ දෙක අතර පරතරය ඩෙල්ටා L කියලා කියනවා. ඩෙල්ටා L මේක සම්බ මේක
ඇලුමිනියම්ද පිත්තලද? ඇලුමිනියම්. ඇලුමිනියම්. මේ වගේ රේඛීය ප්‍රසාරණතාවයක් දෙනවා අපිට සම්බවල 1.8යි. 1.8යි 10^5 කෙල්වින් දින එක. ඊළඟට ඇලුමිනියම් වල දෙනවා 2.3යි 10^5යි කෙල්වින් දින එක. මොම තමයි අගයන් දෙන්නේ. අපිට කියනවා මෙයා ඕනෑම උෂ්ණත්වයකදී මේ කියන්නේ මේකේ උෂ්ණත්වය මේ පද්ධතියේ උෂ්ණත්වය කොච්චර වැඩි කරත් මේ ඩෙල්ටා L දිග වෙනස් වෙන්නේ නැල්ලු. ඩෙල්ටා L දිග වෙනස් වෙන්නේ නැහැ. සමදණ්ඩේ දිග 0.5 මීටර කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් 50. සෙන්ටිමීටර් 50යි ඔබේ දිග. ඕනෑම උෂ්ණත්වයකදී අපි කියමු θ වලින් වැඩි කරා කියලා. හරි? උෂ්ණත්වය වැඩි කරනවා θ වලින්. θ වලින් වැඩි කරපුවාම ඒත් මේ ඩෙල්ටා L නියතයි. ඒ කියන්නේ යම් කිසි දුරක් මෙහා වැඩි වුණාද හරි යම් කිසි දුරක් මෙහා වැඩි වුණාද ඒ දුරම මෙහාත් වැඩි වෙන්න බෑ. එතකොට නේ හොම් වෙන්නේ. හරි යම් කිසි ප්‍රමාණයක් මෙහා වැඩි වුණාද ඒ ප්‍රමාණය මෙහාත් වැඩි වුණොත් එහෙම දෙක අතර දුර සමානයි. දෙක අතර දුර සමාන වෙනවා මෙයාගේ ප්‍රමාණය මෙහාත් වැඩි වුණා. එහෙනම් මම ලියනවා ඩෙල්ටා L නියත වීමට මොකද්ද වෙන්න ඕන? දඬු දෙකේ ප්‍රසාරණ දිග θ උෂ්ණත්වයේදී සමාන විය යුතුය. එහෙනම් ප්‍රසාර දිග සමාන වෙනවා. මම දන්නවා සමීකරණය. අපි දන්නවනේ ප්‍රසාර දිග සඳහා සමීකරණය මොකද්ද? ප්‍රසාරණ දිග මොකද්ද? ඩෙල්ටා L සමානයි L1 alpha theta. L1 alpha theta. ඒ කියන්නේ දැන් මේ තියරි එක අනුව මොකද්ද වෙන්න ඕන? ඩෙල්ටා L සම කියන කෙනාගේ සමාන වෙන්න ඕනේ ඩෙල්ටා L පික්සල්. ඩෙල්ටා L සමාන ඩෙල්ටා L පික්සල්. දැන් ඩෙල්ටා L සම හරි සමේ කෙනාගේ L1 alpha theta හරි L1 alpha theta. L1 alpha theta. එහෙනම් සමේ කෙනාගේ මුල් දිග කොච්චරද? 0.5. 0.5. එයාගේ alpha දීලා තියෙනවා. 1.8 ගුණ කිරීම 10^5. θ අපි කියව උෂ්ණත්වය θ කියලා. සමාන වෙන්නේ. පිත්තල කෙනාගේ ඩෙල්ටා L. එයාගේ මුල් දිග ඒක කියලා නැහැ. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. ගුණ කිරීම ඇල්ෆා. පිත්තල වල ඇල්ෆා කීයද? 2.3 ගුණ කිරීම 10^5. ගුණ කිරීම θ. උෂ්ණත්වය θ. දෙපැත්තෙම θ තියෙනවා. කැපිලා යනවා 10^5 දෙපැත්තෙම තියෙනවා කැපිලා යනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 0.5 ගුණ කිරීම 1.8 0.5 ගුණ කිරීම 1.8 සමානයි 2.3යි alpha 2.3යි sorry 2.3යි L දැන් දිග මෙතනින් එනවා L සමානයි 0.5 ගුණ කිරීම 1.8. ඒ කියන්නේ 1.8 භාගයනේ කීයද? 0.9 බෙදීම 2.3. මේක සුළු කරලා උත්තරයක් ගන්න ඕනේ. උත්තරයක්. අරම යන්නේ දශම සංඛ්‍යා සුළු ගන්න කියපුවා. කියන්න මේක සුළු කරලා කියා දෙන්නේ කියලා. මෙතන delta aluminium sorry. aluminium. හරි එකෙක් අහලා තියෙනවා නැවත විස්තර කරන්න කියලා මම ආපහු කියන්න අනිත් අය ලියා ගන්න. මෙහෙමයි. මේ තියෙන දණු දෙකක්. දණු දෙකේ දිග වෙනස්. ඒ දිග වෙනස දීලා දෙනවා ඩෙල්ටා L කියලා. මේක මොන උෂ්ණත්වයට රත් කරත් මේ ඩෙල්ටා L වගේ වෙනස් වෙන්නේ නැල්ලු. සෙන්ටිමීටර් 10 නම් 10ම තමයි
බිඳුවේ තිබ්බත් එකයි 100 තිබ්බත් එකයි 10ම සමානව තියෙනවා. හරි සෙන්ටිග්‍රේඩ් 10ම තියෙනවා. අපි අගේ දිලා නැහැ. අපිට නිකන් මේක සමානයි. එකම අගයක තියෙනවා කියන එකයි කියන්නේ. එහෙමනම් යම් කිසි ප්‍රමාණයක් අපි කියමු මේ θ උෂ්ණත්වයට රත් කරපුවාම මෙයා වැඩි වුණා කියලා. කවුද? සබදණ්ඩ යම් කිසි ප්‍රමාණයක් වැඩි වුණා. ඔන්න මෙච්චරක් වැඩි වෙනවා. ඒ වැඩි වුණ ප්‍රමාණයම මෙයත් වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ ඩෙල්ටා L නියත වෙනවනේ. හරි. බැරි වෙලා මෙයා පොඩ්ඩයි නම් වැඩි වෙන්නේ. ඒ කියන්නේ මෙයා සෙන්ටිමීටර් 5ක් වැඩි වෙද්දි මෙයා සෙන්ටිමීටර් 3යි. එතකොට ඩෙල්ටා L ප්‍රමාණය වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි ඩෙල්ටා L ප්‍රමාණය වැඩි වෙන එකයි වෙන්නේ. හැබැයි මෙයා කියනවා ඩෙල්ටා L නියතව පවතිනවා කියලා. එහෙමනම් මෙයා වැඩි වෙන ප්‍රමාණය මෙයත් වැඩි වෙනවා. හරි එහෙනම් මම කියනවා ඩෙල්ටා L නියත වීමට දණු දෙකේ ප්‍රසාර දිග θ උෂ්ණත්වයේදී සමාන විය යුතුය. මම කියනවා θ වලට මම රත් කරනවා. ඩෙල්ටා L නියත වෙන්න නම් දණු දෙකේ ප්‍රසාර දිග සමාන වෙන්න ඕනේ. ඒකනේ මම කිව්වේ. එතන මම ගන්නවා ප්‍රසාර දිග සඳහා සමීකරණය ඩෙල්ටා L සමානයි L එක ඇල්ෆා θ. තියරි එක අනුව තියරි එක නේ අපි මේ ලියපු එක අනුව ඩෙල්ටා L සම කියන එක ඩෙල්ටා L ඇලුමිනියම් වලට සමාන වෙනවා. ඩෙල්ටා L සම කියන එක ඩෙල්ටා L ඇලුමිනියම්ට සමාන වෙනවා. එහෙම වුණොත් මේ කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. එහෙමනම් මම ඩෙල්ටා L සම කියන එකට මේක වෙනකොට මේ ටික ලියුවා කියන්නේ මොකද්ද? ස්තම්භ වල මුල් දිග ප්‍රසාරණතාවය ඒකේ උෂ්ණත්වය ලියුවා. ඊළඟට ඇලුමිනියම් වල ඇලුමිනියම් දන්නේ මුල් දිග. ඒක තමයි හොයන්න තියෙන්නේ. L කියලා මම ගත්තා. එයාගේ ප්‍රසාරණතාවය. එයාගේ උෂ්ණත්වය. θ වලට අපි වැඩි කරගන්න. හරි උෂ්ණත්වය වෙනස. 0.399 1.3 කියලා එනවා. මීටර්. සෙන්ටිමීටර් එකෙන් ගත්තොත් එහෙම 39 සෙන්ටිමීටර වගේ. කෙනෙක් කියලා තියෙනවා මේ අර දෙවෙනි දවසක් මතකයි ඉස්කෝලේ ගියපු දෙවෙනි දවසක් මතකයි හේතුව කියලා තියෙන්නේ එදා එයා ප්‍රින්සිපල්ගේ බඩට ගැහුවලු යකෝ හරිනේ ඒක ප්‍රින්සිපල්ගේ බඩට ගැහුවා කියලා මතකෙ හින්දා උඹට දැන් ඔය දෙවෙනි දවස් මතක තියෙන්නේ හරි ලක්ෂ විශේෂ සිදුවීමක් තිබ්බොත් විතරයි ඒක මතකෙ ඉන්නේ ඒක අපෝ මතක් වෙනවනේ ඔව් නෑ මං ඊළඟ ගානට යනවා මම කිව්වා මේ ප්‍රස්තාර අඳින්න උත්සාහ කරලා එන්න කියලා. ඒ වගේම මේ 11 වෙනි ගානේ මෙතන ඩෙල්ටා L කියලා මේ හැම ප්‍රස්තාරයකම තියෙන්නේ. ඒව හදාගන්න කිව්වා L කියලා. ඩෙල්ටා කෑල්ල කපලා. ඩෙල්ටා L. 11. ලෝහ දණ්ඩක උෂ්ණත්වය නැංවීමේදී එහි දිග L සහ උෂ්ණත්වය θ අතර වෙනස් වීම වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ පහත කරව නෙවෙයි කවර ප්‍රස්තාරයෙන්ද පොලිමේටි මිස්ටේක් තියෙනවා පහත කවර ප්‍රස්තාරයෙන්ද හරි මොකද්ද කියන්නේ උෂ්ණත්වයෙන් නැගෙන්නේ එහි දිග හරි උෂ්ණත්වය සමග වෙනස් වීම ප්‍රස්තාරයක් අඳින්න අතපත ගාලා බෑ වටෙන් අතපත ගාලා ප්‍රස්තාර අඳින්න බෑ සමහර අය එහෙම අඳිනවා එහෙම අඳින එක බොහෝ වෙලාවට වරදින්න පුළුවන් හරි මේක ලියා ගන්න වෙලාව ඕනද නෑ අතපත ගාලා ප්‍රස්තාර අඳින්න බෑ හරි මේක මේව නම් මේක මේමයි ඕම කිය අඳිනවා ඒක ටිකක් සමහර තැන් වලදී සාර්ථක වෙන්න පුළුවන් නැවතෙන්නේ නෑ. එහෙනම් මම ප්‍රස්තාරයක් අඳින්න නම් අපි ප්‍රස්තාරයක් අඳින්නේ සමීකරණයකට අනුව. දැන් මේ අහන්නේ මොකද්ද? දිගත් උෂ්ණත්වයත් එක්ක දණ්ඩක දිග වෙනස් වීම. එහෙනම් ඉතින් මට සලකන්න වෙනවා ප්‍රසාරණ ප්‍රසාරණ. රේඛීය ප්‍රසාරණ කරනකොට අපි දන්නවා ඒ සඳහා තියෙන සමීකරණය. L2 සමානයි L1 1 ධන ඇල්ෆා θ මේක තමයි තියෙන සමීකරණය. මේකේ උෂ්ණත්වයක් තියෙනවා දෙවෙනි අවස්ථාවේ දණ්ඩේ දිගක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ දණ්ඩේ දිගක් තියෙනවා. මම මේ හදන්නේ 11. හරි දණ්ඩේ දිගක් තියෙනවා. මේක තමයි මේ ආ කියන්නේ L කියලා. ඒ කියන්නේ දණ්ඩක
දිග වෙනස් වීම තමයි මේ විදිහට කියන්නේ. L2 සමානයි L1 වරක් 1 ධන ඇල්ෆා θ2 ඍණ θ1. මෙන්න මේ සමීකරණය මතකද? අපි වෙනස් කරන්න කලින් හදාගත්තේ. දැන් මේකේ θ2 තමයි ওই θ කියන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය කියන්නේ අපි මයිනස් ගණගෙන යන්නේ කියන්නේ. එහෙනම් මම අදාළ අගයන් ටික දාලා ලියන්න. L1 තමයි මේ L කියලා කියන්නේ. ඒක දෙවෙනි අවස්ථාවේ දිග. L2 තමයි L. ඊළඟට L1 ඒක නියතයක්නේ මුලින්ම ඉන්නේ. 1 ධන ඇල්ෆා වරක් θ2. ඒක තමයි මේ θ කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ මෙන්න මෙතන ඉන්න උෂ්ණත්වය θ. ඍණ θ1. ඍණ θ1. දැන් මෙතන සුදු කරන්න වෙනවා. මම ඇතුලේ ටික සුදු කරලා ඉන්නම්. L1 1 ධන ඇල්ෆා θ ඍණ ඇල්ෆා θ 1. නාම සුදු කරන්න. L සමානයි L1 වරක් මෙතන ගුණොත් එහෙම L1යි මෙතන ගුණොත් එහෙම L1 ඇල්ෆා θ මෙතන ගුණොත් එහෙම ඍණ L1 ඇල්ෆා θ 1. මෙතනින් දැන් මට ඕනේ ස්වාක්ෂර විචාරය මෙන්න තියෙනවා. මෙන්න දෙනවා පරාක්ෂර විචාරය. ඒතුළු ටික හදා ගන්න වෙනවා. මම හදනවා. L1 ඇල්ෆා θ ඉස්සරහට ගන්නවා. ඇල්ෆා මේ දෙක නියතයක්. වරක් θ. L1 කියන්නේ නියතයක්. ඒක පිටිපස්සට යනවා. L1 ඍණ L1 ඇල්ෆා θ. තවත් පොඩ්ඩක් ඕනනම් මෙතනින් පොදු හරයක් කියන විදිහට ගත්ත හැකි. L සමානයි L1 ඇල්ෆා θ මෙතන පොදු හරයක් කියලා ගත්තොත් එහෙම L1 1 ඍණ ඇල්ෆා θ. හරි. දැන් මට පුළුවන් මේකේ වෙනස් වෙන තැන් හදන්න. y සමානයි mx මේක ධන සීද ඍණ සීද. ධන සීද ඍණ සීද. ඇල්ෆා කියන්නේ 10 ඍණ 5 සංඛ්‍යාවක්. θ කියන්නේ සාමාන්‍ය 100 බිංදුව අතර එහෙම නැත්නම් ඒ වගේ ළඟ එකක් මයින් එකක්. එතකොට 10 ඍණ 5යි මේකේ ගුණිතය කොහොමත් එකට වඩා වැඩි වෙන්නේ නැහැ. මේ දෙකේ ගුණිතය කොහොමත් එකට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් අඩු වෙන්නේ දශම ගාණක්. එතකොට මෙතන ඉන්නේ ඇතුළේ ඉන්නේ ධන සංඛ්‍යාව. එහෙනම් ධන c. ධන c. නැවත එන්නේ y සමාන mx ධන c කියන්නේ මම එකයි කිව්වේ පස්කාරය වෙනස් වෙන්නේ නැහැ මේ ලොකුවට කියලා. මෙතන අන්තස්කන්ධය වෙනස් වෙනවා. මොකද්ද? L1 වරක් 1 ඍණ ඇල්ෆා θ කියන. අන්තස්කන්ධය විතරයි වෙනස් වෙන්නේ. අනුක්‍රමණයත් ඒකමයි. පොඩි වෙනසක් සිද්ධ වුණේ. අංක 1. අංක 1. 11 වෙනි එක කියන්නේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම. ඒක උෂ්ණත්ව නැග්ම නෙවෙයි. උෂ්ණත්වය කියන්නේ දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය. අපි මයින් එක ටිකින් ටික උෂ්ණත්වය මයින්නවා දිගමයි. උෂ්ණත්වය මයින්නවා දිගමයි. ඒ θ දෙකනේ. හරි. ඒ θ දෙක. ආලා තියෙනවා උෂ්ණත්වය වෙනස් වීම එක්කද කියලා. නෑ. මේ අහන්නේ උෂ්ණත්වයත් එක්ක. හරි. මේ ප්‍රශ්නේ හොඳට කියවන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ හොඳට කියවන්න. දෝහදන්න උෂ්ණත්වය නැංවීමේදී එහි දිග සහ උෂ්ණත්වය ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. නැත්නම් උෂ්ණත්ව නැග්ම නෙවෙයිනේ. හරි උෂ්ණත්වය අතර වෙනස් වීම. තේරෙනවද? ඒ කියන්නේ ඔය අපි මුලින්ම කරන්නේ මොකද්ද? දණ්ඩක් අරගෙන ඒකේ දිග මයින්නවා. ඊට පස්සේ ඒකේ උෂ්ණත්වය මයින්නවා. ඔන්න θ1 සහ L1 මැනගත්තා. θ1 සහ L1 මැනගත්තා. ඊට පස්සේ දැන් ඔන්න උෂ්ණත්වය වැඩි කරනවා. ඒක තමයි θ කියන්නේ. හරි. මේ දීලා තියෙන මේක මොකද්ද? හරි. දීලා තියෙන සංකේතය තමයි ඔයගොල්ලෝ පටල ගන්න. හරි. දීලා තියෙන θ කියලා. අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය සමීකරණ අපි පාවිච්චි කරන්නේ θ කියන්නේ උෂ්ණත්ව නැග්ම. හැබැයි මෙයා කියන්නේ ගාණය වෙනස් කරලා දෙන්න පුළුවන්. හරි. ගණන් ඔහොම තමයි. හරි. ඔයගොල්ලෝ මේ MCQ වලට ගියපුවාම ගණන් වල ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ එක ලකුණක් ඊට පස්සේ දෙන්නේ තවත් ලකුණක්. හරි. ඒකෝර මේ කියන දේ හොඳට මෙතන කියන්නේ උෂ්ණත්වය.
අපි මයින උෂ්ණත්වය දෙවෙනි අවස්ථාවේ මයින උෂ්ණත්වය. එහෙනම් ওই θ2 තමයි θ කියලා උතන දීලා තියෙන්නේ. L2 තමයි L කියලා දීලා තියෙන්නේ. තේරුණාද? එහෙමනම් ඒකයි මම මෙතන සමීකරණෙදී L2 වෙනුවට L θ2 වෙනුවට θ ආදේශ කරේ. ගාණ තියෙන හින්දා. ඊළඟට මම යනවා 13 වෙනි ගානට. දැන් තියෙන ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙන්නේ කොහොමද දාගන්නකො. ලෝහ දණ්ඩක උෂ්ණත්වය නැංවීමේදී එහි සිදුවන දිගෙහි වැඩිවීම ඩෙල්ටා L දිගෙහි වැඩිවීම සහ උෂ්ණත්ව නැග්ම ඒ කියන්නේ අපි පාවිච්චි කරන සංකේතයක් දීලා තියෙනවා මේ θ. කලින් ගානේ බලුවොත් උෂ්ණත්වය කියලා දීලා θ කියලා දීලා තියෙනවා. හරි. එහෙම තමයි. හරි MCQ ගණන් එහෙමයි. හරි. තමයි පාවිච්චි කරන සංකේත නෙවෙයි ඊළඟට එන්නේ. හරි. දිගේ වැඩිම ඩෙල්ටා L උෂ්ණත්ව නැග්ම θ. අතර වෙනස් වීම වඩාත් හොඳ නිරූපණය කරන්නේ පහත ආපහු මෙතන පිටි මිස්ටේක් එකක් ප්‍රස්තාරයෙන්ද. දැන් එනම් හදමු. දැන් අපිට ඕනේ මොකද්ද? මේ අක්ෂයට θ. හරි උෂ්ණත්ව නැග්ම. හරි. මේ ප්‍රස්තාරේ නෑ. මේ පැත්තට උෂ්ණත්ව නැග්ම. මේ පැත්තට මොකද්ද? ඩෙල්ටා L. හරි. දිගේ වැඩිවීම. ඩෙල්ටා L සහ θ අතර සම්බන්ධය. එහෙම නැත්නම් වැඩි වෙන දිග සහ ප්‍රසාරණ දිග සහ උෂ්ණත්වය අතර සම්බන්ධය අපිට දෙනවා මොකෙන්ද? ප්‍රසාරණ දිගට තියෙන සමීකරණය. ප්‍රසාරණ දිග සඳහා සමීකරණ අපි ව්‍යුත්පන්න කරා. මොකද්ද? ප්‍රසාරණ දිග මොකද්ද? ඩෙල්ටා L සමානයි L1 alpha theta. L1 alpha theta. දැන් ගෙඩි පිටින්ම θත් හරි ඩෙල්ටා L උත් හරි. දැන් අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. මේ සමීකරණය තමයි එන්නේ. L1 alpha theta. මේ දෙක නියතයක්. ආරම්භක දිග නියතයන් අපි මැනලා සටහන් කරගන්නේ. alpha කියන්නේ නියතයක්. එහෙනම් මෙතන එනවා මොකද්ද? y සමානයි mx. y සමානයි mx. ස්වයංක්‍රීය විචල්‍ය පරායක්ෂ විචල්‍ය. දැන් මේ y සමාන mx කියන්නේ මොන වගේ හරි ප්‍රස්තාවයක්ද? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. තේරුණාද? දැන් අරකේ මේකේ වෙනස වැටහුණාද? හරි. මේකේ තියෙන්නේ අපි පාවිච්චි කරන සංකේතමයි. හරි. ඒ හින්දා ඔක ක්ලික් කරනවා. අපරාධ මේක මම මුලින් ගන්න තිබ්බනේ. එහෙනම් උත්තර ප්‍රශ්නයක් නැහැ. අද ආපු අය ඉන්නවා නම් ටියුට් එක තියෙනවා Telegram group එකේ. ඔයගොල්ලෝ join වෙද්දිම messages 4ක් එනවා. ඒ හතරෙන් එකක ටියුට් එක තියෙනවා. හරි ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න මම අහලා තියෙනවා. හරි විසඳන්න බලන්න. දාතර ඉතින් හරි පසෙදු හරි නෙත්නි ආපහු බලන්න. කාව්‍ය ආපහු බලන්න. ජනිත් හරි බලන්න මොකක්ද තියෙන්නේ කියලා. L ඇලුමිනියම් සහ L කොපර් පිළිවෙලින් කාමර උෂ්ණත්වයේ සිට සෙන්ටිග්‍රේඩ් θ ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කළ විට ඇලුමිනියම් සහ තබ දඩු දෙකක මුල් දිගෙහි සිදු භාගික වැඩිවීම නිරූපණය කරයි. මුල් දිගේ සිදු භාගික වැඩිවීම. මොකද්ද භාගික වැඩිවීම කියන්නේ? ඔය කියන්නේ භාගික ප්‍රසාරණය ගැන. හරි අපි තියරි එකේ කතා කරන්නේ භාගික ප්‍රසාරණය. ඒක තමයි ඔය කියන්නේ.
තීටා සෙන්ටිග්‍රේඩ් සමග L ඇලුමිනියම් සහ L කොපර් හි විචලනය වඩාත් හොඳින් දක්වනු ලබන්නේ පහත කුමන ප්‍රස්ථාරයෙන්ද? ඇලුමිනියම් වල සහ තඹවල රේඛීය ප්‍රසාරතා පිළිබඳ 2.3 ගුණ කිරීම 10⁵ සෙන්ටිග්‍රේඩයට සහ 1.7 ගුණ 10⁵ සෙන්ටිග්‍රේඩයට වේ. දැන් මේ දෙක බැලුවම අපිට පේනවා ඇලුමිනියම් වල ප්‍රසාරණතාවය වැඩි 2.3ක් තියෙනවා. තඹවල අඩුයි. හරි තඹවල අඩුයි. ඕක මතක තියාගන්න. ඕක ඔළුවේ තියාගන්න. හරි. අපිට කියන්නේ භාගික වැඩිවීම. භාගික. ඔය භාගික ප්‍රසාරණය කියන්නේ. හරි භාගික ප්‍රසාරණය. මොකද්ද භාගික ප්‍රසාරණය කියන්නේ? ප්‍රසාර දිග මුල් දිගට දරන අනුපාතය. හරි ප්‍රසාර දිග මුල් දිගට දරන අනුපාතය. එහෙනම් මම ගන්නවා ප්‍රසාර දිග සඳහා සමීකරණය. ප්‍රසාරණ දිග ප්‍රසාර දිග. මොකද්ද? ඩෙල්ටා L සමානයි L1 alpha theta L1 alpha theta. මොකද්ද භාගික ප්‍රසාරණය කියන්නේ? ඩෙල්ටා L බෙදීම L1 නේ. හරි ප්‍රසාර දිග මුල් දිගට දරන අනුපාතය. එහා පැත්තේ alpha theta ඉතුරු. alpha theta ඉතුරු. එහෙනම් මේක තමයි y අක්ෂය වෙන්නේ ඔකේ. හරි මේකට තමයි L කොපර් L ඇලුමිනියම් කියලා කියලා තියෙන්නේ. හරි. එහෙනම් මේ මොන වගේ ප්‍රස්ථාරයක්ද? y සමානයි උෂ්ණත්වයට එක්ක අපිට දෙන්නේ. උෂ්ණත්වය y සමානයි mx හැඩේ ප්‍රස්ථාරය. හරි y සමානයි mx හැඩේ ප්‍රස්ථාරය. එහෙමනම් අනිවාර්යෙන් මේක මූල ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. ඔය ප්‍රස්ථාර හතර බලන්න. ප්‍රස්ථාර හතරේ හතරවෙනි එකයි පස්වෙනි එකයි තියෙන්නේ මූල ලක්ෂ්‍යයෙන් උඩ. හරි මූල ලක්ෂ්‍යයෙන් උඩ. ඊටු තුන තමයි තියෙන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන. දැන් එතකොට 4 සහ 5 කියන උත්තර දෙක කපලා අයින් කරන්න පුළුවන්. හරි දැන් 4යි 5යි අපේ සලකන්නේම නැහැ. මේකෙන් අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙතන තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක්. මූලද්‍රව්‍ය දෙකක් නම් අනුක්‍රමණය වෙනස් වෙනවානේ. හරි මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. අනුක්‍රමණය වෙනස් වෙනවා. එහෙනම් අපි ඇන්ඩ්‍රොස් කියන theta මේ පැත්තේ L ඇලුමිනියම් සහ L කොපර් माइक कॉल करने का अरे L एलुमिनियम का L कॉपर देखा मूलक से हराया ना रेखा हर रेखा है भाई अभी दांतों ने दिला दिया अल्फा एलुमिनियम वाला आगे विशालाई अल्फा कॉपर वाला तो वाला मैं मनोन अनुक्रमण एलुमिनियम प्रसारे विशाल वेंडोरे अनुक्रमणය කොපර් වලට වඩා. එහෙනම් ප්‍රස්ථාර දෙක මූලක්ෂය හරහා යනවා. හැබැයි ඇලුමිනියම් වල අනුක්‍රමණය වැඩි. ඒ කියන්නේ නැග්ම වැඩි. හරි? ඊට වඩා පහළින් තමයි කොපර් තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද? ඇලුමිනියම් සඳහා ප්‍රස්ථාරය. මේ මොකද්ද? කොපර් සඳහා ප්‍රස්ථාරය. නම් උත්තරේ කියෙන්නේ අංක 1. ඔව්. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 19. එතන පොඩ්ඩක් හදාගන්න. B කියලා තියෙන්නේ. ඒක වෙන්න ඕනේ L2. දෙවැනි උත්තරේ LB කියලා තියෙන එක L2 වෙන්න ඕනේ. හරි මම යනවා ගානට. රූපේ පෙන්වා ඇති පරිදි අසමාන දිග ඇති තන්තු දෙකක් මගින් දණ්ඩක් තිරස්ව එල්ලා ඇත. තන්තු දෙකෙහි දිග L1 සහ L2 තන්තු වල ද්‍රව්‍යයේ
රේඛීය ප්‍රසාරතා සංගුණ පිළිවෙලින් ඇල්ෆා 1 සහ ඇල්ෆා 2 වන්නේ නම් සුළු උෂ්ණත්ව නැගීමක් සඳහා හරි සුළු උෂ්ණත්ව නැගීම සඳහා දණ්ඩ තිරස්ව පැවතීමට තිබිය යුතු සම්බන්ධතාවය හරි තිබිය යුතු සම්බන්ධතාවය දැන් මේ තන්තු දෙක දිගින් අසමානයි ඒ වගේ වෙනස් ද්‍රව්‍ය දෙකකින් හදලා තියෙනවා වෙනස් ද්‍රව්‍ය දෙකකින් හදලා තියෙනවා එතකොට රේඛීය ප්‍රසාරතා වෙනස් වෙනවා. හරි රේඛීය ප්‍රසාරතා වෙනස් වෙනවා. ඇල්ෆා 1 ඇල්ෆා 2 කියලා කියනවා. හරි ඇල්ෆා 1 ඇල්ෆා 2 කියලා කියනවා. සුළු උෂ්ණත්ව නැගීම සඳහා දණ්ඩ තිරස්ව පැවතීමට ලැබිය යුතු සම්බන්ධතාවය. එතකොට මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? දණ්ඩ තිරස්ව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දණ්ඩ තව උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරත් මේ තැනම තියෙන්න ඕනේ. මෙතනම ඒ කියන්නේ sorry තිරස්ව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක හරියටම පොළොවත් එක්ක තිරස්ව තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ තන්තු දෙක වැඩි වෙන දිග. හරි. මෙන්න මේ ප්‍රමාණය නම් වැඩි වෙලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණය. ඔය මොකද්ද? මේ තියෙන අපි ගත්තොත් එහෙම ඩෙල්ටා L පළවෙනි දා තන්තු. මේ මොකද්ද? ඩෙල්ටා L දෙවනි තන්තුවේ. දැන් ওই දෙක විශාලත්වයේ සමාන වෙන්න ඕනේ නේද? මේක තිරස්ව තියෙන්න නම්. හරි. ඔය දන්න තිරස්ව තියෙන නම් ඔය දෙක විශාලත්වයේ සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් දණ්ඩ තිරස්ව පැවතීමට තන්තු දෙකෙහි ප්‍රසාරණ දිග සමාන විය යුතුය. හරි. කලින් වගේමයි. දණ්ඩ තිරස්ව තියෙන නම් තන්තු දෙකෙහි ප්‍රසාර දිගවල් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා L1 සමාන වෙන්න ඕනේ. ඩෙල්ටා L1 සමාන වෙන්න ඕනේ ඩෙල්ටා L2ට. ඩෙල්ටා L2ට. මම බෝඩ් එකේම හදන්න. ඒ තියෙන්නේ. දණ්ඩ තිරස්ව පැවතීමට දණ්ඩ තිරස්ව පැවතීමට මොකද්ද වෙන්න ඕනේ? ඩෙල්ටා L1 සමාන වෙන්න ඕනේ ඩෙල්ටා L2ට. ඩෙල්ටා L සඳහා ප්‍රකාශනය දන්නවා මොකද්ද? L1 ඇල්ෆා තීටා. ඒ කියන්නේ මේ දණ්ඩේ L1 ඇල්ෆා තීටා මේක L1 ඇල්ෆා තීටා සමානයි. මම ආදේශ කරනවා. L1 ඒක L1 නේ හරි. මේ පැත්තේ තන්තුවේ දිගේ L1යි. ඇල්ෆා 1 තීටා සමාන වෙන්න ඕනේ. L2 ඇල්ෆා 2 තීටා. එකම ස්ට්‍රක්චරේ වැඩි කරන්නේ ඒකම දෙකටම තීටා දැම්මේ. L1 ඇල්ෆා සමාන වෙන්න ඕනේ. L2 හරිද? අදපය බොහොම හොඳයි. වැරදුනා නම් ඒකත් හොඳයි. ඇයි? මේ වගේ ගානක්. හරි මේ ගානම දෙනවා කියන්නේ නැහැ. එහෙම කියන්නත් බෑනේ. මේ වගේ ගානක් ආයෙ දුන්නොත් ආයෙ වරද්දන්නේ නැහැ. ඒ ඉඳ වැරදුනාට කමක් නැහැ. ඒ වැරදුනා ඔක්කොම හරියන්නේම නැහැ මොන කරුණයක්ද කියලා එහෙම හිතන්න එපා. හරි. වැරදුනොත් හිතා ගන්න ආයෙ මට මේක වරදින්නේ නැහැ. හරි. උත්තරේ අංක 2. හරි. යනවා ඊළඟ කොටස. ලියා ගන්න මාතෘකාව ක්ෂේත්‍රීය ප්‍රසාරණය. ක්ෂේත්‍රීය ප්‍රසාරණය. අද ක්ෂේත්‍රීය ප්‍රසාරණය කියන්නේ ක්ෂේත්‍රඵලයක් වර්ගඵලයක සිදුවන ප්‍රසාරණය. ඒක ගැන තමයි දැන් අදාරන්න යන්නේ. හරි. ලියා ගන්න ක්ෂේත්‍රීය ප්‍රසාරණයකට උෂ්ණත්වය සමග යම්කිසි වස්තුවක ද්විමානයේ සිදුවන ප්‍රමාණයේ වෙනස් වීම. ද්විමානයේ සිදුවන
ප්‍රමාණයේ වෙනස් වීම ක්ෂේත්‍රීය ප්‍රසාරණය යටතේ ද්විමානයේ සිදුවන ප්‍රමාණයේ වෙනස් වීම ක්ෂේත්‍රීය ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කරමු. ක්ෂේත්‍රීය ප්‍රසාරණය යටතේ අධ්‍යයනය කරමු. මේ සඳහා ද්විමාන වස්තුවක් වන ආස්තරයක් සලකමු. ද්විමාන වස්තුවක් වන ආස්තරයක් සලකමු. ද්විමාන වස්තුවක් වන ආස්තරයක් සලකමු. ආස්තරයක් ශාස්ත්‍රයක් නෙවෙයි. හරි. ශාස්ත්‍ර නම් ඕනේ නැහැ කියන්න පුළුවන් ඕනනම් මට අනවශ්‍ය වචන කියන්නේ ඉතින්. හරි. ආස්තරයක්. හරි වර්ගඵලයක් තියෙන ද්විමාන වස්තුවක්. ද්විමාන කියන්නේ දිග පළල විතරයි තියෙන්නේ. දැන් මේ බෝඩ් එක ගත්තොත් එහෙම තලයක්. හරි. මේ තලයේ මම ඇඳුත් මේ වගේ හැඩයක්. හරි. මේක ද්විමාන වස්තුවක්. හරි. මේක ආස්තරයක්. හරි. ඒ කියන්නේ තහඩු කැලලක් වගේ. ඝනකම ඉතා අඩු එකක්. හරි. ආස්තරය. මේ ආස්තරේ වර්ගඵලය. වර්ගඵලයක් තියෙනවනේ. ඒ කියන්නේ A1 කියන A1. උෂ්ණත්වය θ නෝට් වලදී. හරි. එහෙම නැත්නම් θ1 දී කියමුකෝ. හරි. θ1 දී. වර්ගඵලය A1යි. මේක උෂ්ණත්වය මම වැඩි කරනවා θ2 දක්වා. ඒතර මොකද වෙන්නේ? මේකේ ප්‍රමාණය වැඩි වෙන්න එපා. හරි. ද්විමානයේ සිදුවන ප්‍රමාණය වැඩි වෙන්නේ මොකද්ද? වර්ගඵලය වැඩි වෙන එක වෙන්නේ. එහෙනම් වර්ගඵලය A2 දක්වා වැඩි උනේ යයි සිතමු. θ2 උෂ්ණත්වයේදී. උපැන්න ගන්නකො. ආනේ ගියා ගන්න. θ1 උෂ්ණත්වයේදී කැපිටල් A1 වර්ගඵලයක් සහිත θ1 උෂ්ණත්වයේදී කැපිටල් A1 වර්ගඵලයක් සහිත ආස්තරයක උෂ්ණත්වය θ2 දක්වා වැඩි කිරීමේදී එහි වර්ගඵලය θ2 දක්වා වැඩි කිරීමේදී එහි වර්ගඵලය කැපිටල් A2 ඌයේයි සලකමු. කැපිටල් A2 ඌයේයි සලකමු. අපේ ලියන්න පුළුවන්. හරි. ප්‍රසාරණ වර්ගඵලය. කොච්චරද? දෙවෙනිකේ පළවෙනි එක අඩු කරලා හරිනේ. A2 වෙන A1 ප්‍රසාරණ වර්ගඵලය. එහෙනම් මේ මොකද්ද මේ? ඔය ඩෙල්ටා A නේද? එහෙනම් ඩෙල්ටා A අපිට ලියන්න පුළුවන්. A2 ඍණ A1 කියලා. හරි. ප්‍රසාරණ වර්ගඵලය. පරීක්ෂණාත්මක ප්‍රතිඵල අනුව. හරි. පරීක්ෂණාත්මක දම ලියන්න පස්සේ ලියන්න.
परीक्षणात्मक प्रतिफल අනුව හරි පරීක්ෂණාත්මක ප්‍රතිඵල අනුව ඩෙල්ටා A එහෙම නැත්නම් මේ වැඩි වෙන වර්ගඵලය හරි ඒ කියන්නේ අරකට වඩා මේක කොච්චරක් වැඩිද මේක සමානුපාතික වෙනවලු මුල් වර්ගඵලය ඒ එකට ඒ කියන්නේ මම ගන්නවා වර්ගඵලය वर्ग सेंटीमीटर 100ක් වෙන එක. හරි? එයාගේ වැඩි වෙන ප්‍රමාණය. හරි? එයාගේ වැඩි වෙන ප්‍රමාණය අපි කියමු වර්ග සෙන්ටිමීටර් 100 නම් එයාගේ වැඩි වෙන්නේ වර්ග සෙන්ටිමීටර් 1යි. හැබැයි මම ගත්තොත් එහෙම වර්ග සෙන්ටිමීටර් 500ක් වෙන තහඩුව. ටිකක් ලොකු එකක්. එයාගේ වැඩි වෙනවා වර්ග සෙන්ටිමීටර් 5ක් 6ක් වැඩි වෙනවා. අරයාගේ 1යි මෙයාගේ 6ක්. ඒක තමයි මේ කියන්නේ. ඊළඟට डेल्टा A කියන කෙනා සමානුපාතිකයිලු උෂ්ණත්ව වැඩි වීම. ඒ කියන්නේ මෙයාට වඩා මෙයා කොච්චරක් වැඩිද කියන එක. θ2 ඍණ θ1. θ2 ඍණ θ1. එහෙම නම් මේ දෙකම සම්බන්ධ කරලා අපිට තනි එකක් ලියුවා ඉතින් මොකක්ද? डेल्टा A කියන එක සමානුපාතිකයි මොනවාද? A එක වරක් θ2 ඍණ θ1. හරි? ඔන්න. එකට ලියුවා මම ඒක සම්බන්ධතාව දෙකම. දැන් සමානුපාතිකතාවයේදී අපිට පුළුවන් මේ වගේ දෙයක් පාවිච්චි කරන්න. දැන් එහෙනම් අපි මේක හරනවා සමාන ලකුණක් දාලා. එහෙනම් ඩෙල්ටා A සමාන කරනවා නියතයක් දාලා මේ නියතය අපි බීටා කියලා ගන්න. A1 θ2 ඍණ θ1. හරිද? දැන් මම මේ ඩෙල්ටා A කියන එක නැවත මේක ඇතුලෙන් ලියනවා. හරි මේක ඇතුලෙන් ලියනවා. ඩෙල්ටා A කියන්නේ මොකද්ද? A2 ඍණ A1. A1 සමානයි A1 බීටා θ2 ඍණ θ1. මේ මොකද්ද මේ? උෂ්ණත්ව වෙනසනේ. θනේ. ඔක අපි කියලා දෙනවා. එහෙනම් මෙතනින් මම A2 මේ පැත්ත ඉතුරු කරලා A එක එහා පැත්තට ගියොත් ධන A1යි. ධන A1 බීටා θ. A2 එළියට ගත්ත. sorry මෙතනින් A එකක් එළියට ගත්තොත් එහෙම 1 ධන බීටා θ. මෙන්න එහෙනම් ක්ෂේත්‍රීය ප්‍රසාරණය සඳහා සමීකරණ. ඔය විදිහටම කලින් ආවෙත් ඕකමනේ. මොකද්ද? L2 සමානයි L1 වරක් 1 ධන ඇල්ෆා θ. 1 ධන ඇල්ෆා θ. දැන් 1 ධන බීටා θ. මෙතනට A ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට අනිත් එකත් අපි ලියුවේ මොකද්ද? ඩෙල්ටා A සමානයි L sorry දැන් තියෙන මොකද්ද? වර්ගඵල. A1 බීටා θ. මේ මොකද්ද? ප්‍රසාරණ වර්ගඵලය සඳහා සමීකරණ. හරි? ඔන්න මේකේ මුක්ත කරලා ලියුවා. මේ මෙතනින්ම ලියුවා මේ ඩෙල්ටා A බීටා A1 θ2 මේක θනේ. මේ ටික θ. A1 බීටා θ. ඩෙල්ටා A සමානයි B A1 බීටා θ. ඔක්කොම එකමයි. ආයෙ මම ඔප්පු කරන්න ඕනේ නෑනේ. හරි. දැන් ලියගන්න. පන්දියා ගන්න මෙහි බීටා යනු ආස්තරයේ ද්‍රව්‍යයේ ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකයයි. ආස්තරයේ ද්‍රව්‍යයේ ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකයයි.
කලින් මොකක්ද දෙන්නේ? ඇල්ෆා. ඇල්ෆා වල අපි මොකද්ද? අත දැක්කීම ලිව්වා. අත ගැදිනේ? හරි. ඇල්ෆා වල අත දැක්කීම ලිව්වා. එහෙනම් මේක ඒ විදිහට තමයි ලියන්න තියෙන්නේ. ආ වෙනසක් නැහැ. හරි. ලියා ගන්න අනුමාත්‍රිකාව ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකයේ නැත්නම් ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකයේ අර්ථ දැක්වීම ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකයේ අර්ථ දැක්වීම තමයි මේකට ගන්නෙ මෙන්න මේ සමීකරණ. මොකද්ද? ඩෙල්ටා A සමානයි A1 බීටා තීටා. හරි. ඕකෙන් ලියන්න පුළුවන්, අරකින් ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද්ද කරන්න ඕනේ? අපි අදලෙකේම ලියන්න ඕනේ බීටා. එහෙනම් B උක්ත කරගන්න ඕනේ. හරි. sorry බීටා උක්ත කරගන්න ඕනේ. උක්ත කරොත් එහේ මොකද වෙන්නේ? ඩෙල්ටා A බෙදීම A1 තීටා. මේ සමීකරණයෙන් අපි ඔක උක්ත කරත් වෙන්නේ මෙතන ඩෙල්ටා A වෙනුවට එනවා A2 රින 1 කියලා. හරි. මේකෙන් උක්ත කරත් වෙන්නේ මෙතන A2 රින 1 කියලා. වෙනසක් වෙන්නේ නැහැ. හරි. එකම සමීකරණය වනේ. හරි. අපිට ඕන විදිහට හදාගන්න තියෙන්නේ. දැන් අපි අත දැක්කම ලියන්න මොකද කරන්න ඕනේ? පල්ලෙහා තියෙන ඒවා එක කරන්න ඕනේ. හරි. A1 සමානයි 1 තීටා සමානයි 1 වුණොත් එහෙනම් මොකද වෙන්නේ? බීටා සමාන වෙනවා ඩෙල්ටා A. දැන් කොහොමද කියන්නේ? මම කලින් කියලා දුන්නා. කොහොමද? ඒකක වර්ගඵලයක් ඇති ආශ්‍රයක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී සිදුවන වර්ගඵල වෙනස් වීම එම ආශ්‍රයේ ද්‍රව්‍යයේ ක්ෂේත්‍ර ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. දැන් ඕගොල්ලෝ උනත් ඔක ලියන්න පුළුවන්. හරි මම කියන්නේ ඒක ලියන්න හුරු වෙන්න. හරි දැන් මම කියන එක ලියාගන්න. හරි ඒක ලියන්න හුරු වෙන්න ටික ටික. මේ ටික ලියාගන්නකෝ. හරි. එහෙනම් අපි අද දැක්කේම ලියාගමු. අද දැක්කේම ලියාගමු. ලියාගන්න ඒකක වර්ගඵලයක් ඇති ආස්තරයක ඒකක වර්ගඵලයක් ඇති ආස්තරයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1කින් නැංවූ විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1කින් නැංවූ විට එහි වර්ගඵල වැඩිවීම එම ආස්තරයේ ද්‍රව්‍යයේ සිදුවන වර්ගඵල වැඩිවීම එම ආස්තරයේ ද්‍රව්‍යයේ ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. ඔව්. ඔකට දෙන්නේ කෙල්ලෙන් වෙන එක. හරි. ඔන්න ඇහුවා ඇති. මේ සමීකරණය පාවිච්චි කරනවා. හරි. මේක ඒකක සලකුවොත් එම ඒකක සලකා කියලා මම ලියනවා. මේ පැත්තේ ඒක මොකද්ද? ඩෙල්ටා A කියන්නේ මොකද්ද? වර්ගඵලයේ වැඩි වීම. හරි වර්ගඵලයේ වැඩි වීම. මොකද්ද? මීටර වර්ගය. වර්ග මීටර. මේ පැත්තේ තියෙන්නේ A එකේ ඒත් වර්ග මීටර.
ඊළඟට බීටා වල ඒකකට මම මට හොයන්න ඕනේ. හරි බීටා වල ඒකක. තීටා වල කෙල්වින් එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ්. හරි සෙන්ටිග්‍රේඩ්. මීටර වගේ මීටර වගේ එකක් වෙනවා. මේ මේ පැත්තට આવුත් බීටා වල ඒකක වෙනවා. මොකද්ද? කෙල්වින් ඍණ 1. එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් ඍණ 1. එදා මම ගෲප් එකට දාලා තිබ්බා ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෙවෙයි ෆොටෝ එකක් දාලා තිබ්බා. ඒකේ තියෙන වැරද්ද හොයන්න කියලා. කට්ටියගේ කෙල්වින් සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් අතර සම්බන්ධ වෙලා ඔක්කොම හොයනවා. ඊට කලින් ඔක හොඳට බැලුවා නම් බලන්න තිබ්බා. කෙල්වින් වලට එතන මෙන්න මේම අංශක ලකුණක් දාලා දෙන්න. කෙල්වින් වලට අංශක දානවා? නෑ ඒව දාන්නේ නෑ. කෙල්වින් වලට අංශක දාන්නේ නෑ. සෙන්ටිග්‍රේඩ් වලටයි ෆැරන්හයිට් වලටයි දානවා. කෙල්වින් වලට දාන්නේ නෑ. හරි. පාරේ ලියා ගන්න. ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකේ ඒකක කෙල්වින් ඍණ 1 සෙන්ටිග්‍රේඩ් ඍණ 1 වේ. හරි. ඔය දැනුම් වගේ කරන්න තියෙනවා. ඉතල දෙන්න මම ඊට පස්සේ හරි. මේ ක්ලාස් එක පටන් ගන්න කලින් මගේ ක්ලාස් එන අයට, ඒ කියන්නේ මගේ තියරි ක්ලාස් එන අයට මම එක්සෑම් එකක් තියුණා. හරි? ඒ එක්සෑම් එක මම මේ ක්ලාස් එකේ දිගටම තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට ඔය මේක හාස්පිටල් ඕන කෙනෙකුට ඒක ලියන්න පුළුවන්. හරි? ලියන්න පුළුවන් වුණාට ලකුණු ගන්න නම් බෑ ටිකක්. හරි? අපේ විශේෂ නමකුත් කියනවා මේ පේපර් එකට. හරි? මේ පේපර් එක මම දිගටම මේ ක්ලාස් එකේ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි? අපි ගිය වතාවේ ලකුණු බැලුවොත් මේ පොඩ්ඩක් බලමුද ලකුණු. එන්න වැඩිම ලකුණු ගත්තා අපේ හිටියා ඕමින්ද බලමු මම පෙන්නන්න. හරි. මේ ඉන්නේ අපේ ගිය කලින් වතාවේ වැඩිම ලකුණු ගත්ත කට්ටිය. හරි. වැඩිම තිබ්බේ 70. මේ පේපර් එක මේ විදිහටම දිගටම අපි පේපර් එක දෙන්න හිතාගෙන ඉන්නවා. ඔයගොල්ලන්ට උඩ මාසෙකට සැරයක් විතර පේපර් එකක් සෙට් වෙනවා. මම මේක දෙන්නේ ඔයගොල්ලන්ගේ මට්ටම් බලා ගන්නයි. ඊට පස්සේ විභාගයට හුරු වෙන්නයි. හරි? අපි බලමු. දැන් කට්ටියත් වැඩිපුර ඉන්නවනේ. මොකද වෙන්නේ කියලා. හරි? මේ ක්ලාස් එකට ආවත් නැවත් මේ ගෲප් එකේ අයට ඔය පේපර් එක ලියන්න එන්න පුළුවන් ඈ. හරි? අනිත් අයටත් කියන්න දැන් මේ ගෲප් එකේ 60 70ක් හිටියට 60 ගුණ 50ක් විතර හිටියන එන්නේ 16යි 30යි කොහොමද ප්‍රශ්නයක් නැහැ. ඔය එන ටික මට හොඳටම ඇති. හරි මට වැඩිත් එක්ක. හරි. උඹලා ටිකට මම කොහොමවත් උගන්වනවා. ගෲප් එකේ ඉන්න ඕන කෙනෙකුට ඔය එක්සෑම් එක ලියන්න පුළුවන්. ළඟදී නෙවෙයි. එක්සෑම් එක මම තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ දෙසැම්බර් අන්තිම සතියේ. ඒ කියන්නේ දිනයක් විදියට කිව්වොත් මම බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ 31st night එක්සෑම් දෙන්නේ දෙසැම්බර් 31. මේ එක්සෑම් එක ලියුව කිව්ව විතරයි කට්ටිය ගියා. 31st night ඊට කලින් සතියේ කොහොමද ලියුව? හරි. එවනම් ඒක රෙඩි වෙලා ඉන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්ලාස් එකට එන්න නොයන ඕන කෙනෙක්. මම කලින්ම කිව්වා. හරි එහෙනම් පොඩි ඉන්ටර්වලක් කරගෙන ආපහු 7:50 වෙද්දී ආපහු එන්න ඕනේ. හරි 31st night නේ ඊට කලින් දවසට තියන්නේ නැහැ. හරි ඊට කලින් දවසට තියමු. හරි 7:50 වෙද්දී ආපහු එන්න ලීව් වෙන්න එපා. හරි ලීව් වෙන්න එපා. හරි අපි කතා කරගෙන ඉතින් ක්ෂේත්‍රීය ප්‍රසාරණය ගැන. ඒක කිව්වා අතුලක් කියමු කිව්වා
මේ ටික සාකච්ඡා කරලා ඉවරයි. අපි යමු එනම් ගානකට. 24 ක්ෂේත්‍ර ප්‍රසාරණතා සංගුණකය බීටා වූ ද්‍රව්‍යකින් සාධන ලද රූපේ දක්වන සමතලත්වයේ උෂ්ණත්වය තෙනරජක තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට එහි වර්ගඵලය. මොකද කියන්නේ? ක්ෂේත්‍ර ප්‍රසාරණතා සංගුණකයේ බීටා වූ උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් නැංවුවාම ඒකේ වර්ගඵලය කොච්චරද කියලා අපෙන් අහනවා. මේ සමතලත්වයේ එක පැත්තක දිග සෙන්ටිමීටර් a කියලා. එහෙම නැත්නම් a කියලා අපිට දීලා තියෙනවා. හරි. එහෙමනම් මේ වර්ගඵලය දෙවෙනි අවස්ථාවේ වර්ගඵලය. ඒක ලොකු දෙයක් නෑ. කලින් වගේම තමයි. එකම සමීකරණේ එකම ගණන් ටික තියෙනවා. මේක සමතලත්වය. එහෙනම් මේකේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් a වර්ගය කියලා. එහෙමනම් ලියන්න පුළුවන් ක්ෂේත්‍ර ප්‍රසාරණය කළොත් එහෙම ක්ෂේත්‍ර ප්‍රසාරණය මොකද්ද? A2 සමානයි A1 වරක් 1 ධන බීටා තීටා. දෙවෙනි අවස්ථාවේදී අපි අහන්නේ මේක හේවන හරිනේ A1 ආරම්භක අවස්ථාවේ A වර්ගය 1 ධන මේකේ ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකයේ බීටා කියලා දීලා දෙන්නේ. නම් බීටා වරක් උෂ්ණත්ව නැග්ම තීටා. ඔච්චරයි. හරි. ඊළඟට ලියා ගන්න අනුමාත්‍රිකාවක්. මේක හරිනේ? ලොකු දේවල් නෑ වගේ හරි. ලියා ගන්න අනුමාත්‍රිකාව ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකය සහ ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකය සහ රේඛීය ප්‍රසාරණ සංගුණකය අතර රේඛීය ප්‍රසාරණ සංගුණකය අතර සම්බන්ධතාවය මොකක්ද කියන්නේ? ක්ෂේත්‍ර ප්‍රසාරණ සංගුණකයයි රේඛීය ප්‍රසාරණ සංගුණකයයි අතර සම්බන්ධතාවය. මේ දෙක අතර සම්බන්ධතාවය. එහෙනම් මේකෙදි අපිට මේ දෙක අතර සම්බන්ධයක් හදන්න වෙනවා. හරි. එහෙමනම් අපි ඒකට සලකුණු මෙන්න මේ වගේ එකක්. මම ගන්නවා ඒකක වර්ගඵලයක් කියලා. ඒ කියන්නේ දිග මීටර් 1යි පළල මීටර් 1යි. දිග මීටර් 1යි පළල මීටර් 1ක් වන සමතලවක්‍රාකාර ආස්තරයක්. හරි. මේකේ උෂ්ණත්වය මම ගන්නවා තීටා නෝට් කියලා. හරි තීටා නෝට්. හරි උෂ්ණත්වය තීටා නෝට්. ඊට පස්සේ මේකේ උෂ්ණත්වය මම වැඩි කරනවා අංශක 1කින්. හරි අංශක 1කින්. ඒ කියන්නේ උෂ්ණත්වය තීටා නෝට් ධන 1යි ගානට මම වැඩි කරනවා. හරි. දැන් උෂ්ණත්වය අංශකයක් වැඩි. දැන් මෙයාගේ දිග පළලත් වැඩි වෙනවා. හරි දිග පළලත් වැඩි වෙනවා. ලියා ගන්නකො මෙහෙම. හරි. හදලා ගන්න එපා ලියා ගන්න එහෙම. ඒකක වර්ගඵලයක් සහිත සමචතුරස්‍රාකාර ඒකක වර්ගඵලයක් සහිත සමචතුරස්‍රාකාර ආස්තරයක ආරම්භක උෂ්ණත්වය theta naught යයි ගනිමු. එහි උෂ්ණත්වය අංශකයකින් නැංවීමේදී
සිදුවන ප්‍රමාණයේ වෙනස් වීම සලකමු. සිදුවන ප්‍රමාණයේ වෙනස් වීම සලකමු. දැන් මම ඔක අර්ථ දැක්වීමේ කිව්වා. පෙරලන්න ආපහු ක්ෂේත්‍රීය ප්‍රසාරණ සංගුණකේ අර්ථ දැක්වීම. ඒකේ මොකද්ද කියලා තියෙන්නේ? ඒකක වර්ගඵලයක් ඇති ආස්තරයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩයකින් නැංවීම. සෙන්ටිග්‍රේඩ් 1කින් නැංවීමේදී සිදුවන වර්ගඵලයේ වැඩිවීම. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? සිදුවන වර්ගඵලයේ වැඩිවීම බීටා කියනවනේ. තිබ්බ වර්ගඵලයේ උත්තරද? වර්ග මීටර 1යි. හරිනේ. ඒකක වර්ගඵල. උෂ්ණත්වය කොච්චරකින් නංවන්නේ? 1කින්. හරි. එහෙනම් මේකේ වර්ගඵල වැඩි වීම කොච්චරද? මේකේ ක්ෂේත්‍රීය ප්‍රසාරණතා සංගුණකය වෙනව නේද? එහෙනම් මේකේ අලුත් වර්ගඵලය කොච්චරද? 1 ධන බීටා වර්ග මීටර වෙනව නේද? 1 ධන බීටා වර්ග මීටර වෙනවා. දැන් යන්න රේඛීය ප්‍රසාරණතා සංගුණකය කලින් සතියේ මම අර්ථ දැක්ුවේ. කලින් සතියේ මම අර්ථ පෙරලලා බලන්න මොකක්ද තියෙන්නේ? ඒකක දිග දණ්ඩක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී සිදුවන දිගෙහි වෙනස් වීම එහෙම නැත්නම් දිගෙහි වැඩිවීම රේඛීය ප්‍රසාරණතා සංගුණකය ලෙස අර්ථ දක්වනවා. එහෙමනම් මේකේ බලන්න මේ ආස්තරයේ දිග කොච්චරද? මීටර 1යි. නංවන්නේ කොච්චරකින්ද? 1 අංශකයකින්. එහෙනම් මේකේ දැන් දිග කොච්චරක් වෙනවද? 1 ධන ඇල්ෆා වෙනවනේ. 1 ධන ඇල්ෆා. පාලනත් ඔය විදිය. 1 ධන ඇල්ෆා වෙනව නේද? තේරෙනවනේ? හරි අත දැක්කේම කියනවා. හරි. 1 ධන ඇල්ෆා වෙනවා. දැන් එන වර්ගඵලය හරි දිගපළලත් හරි. මේක ලියා ගන්නකො. සෝරි මේක අඳ ගන්නකො. ලියා ගන්න බෑ මේක අඳ ගන්න. අතන දින තොරතුරු ටික ලියා ගන්න. ආරම්භක වර්ගඵලයේ වර්ග මීටර 1යි කියලා දීලා තියෙනවා. ආරම්භක වර්ගඵලයේ වර්ග මීටර 1යි. එහෙනම් දෙවන අවස්ථාවේ වර්ගඵලය මට ලියන්න පුළුවන්. හරි. දෙවන අවස්ථාවේ වර්ගඵලය කොච්චරද? 1 ධන බීටා වර්ග මීටර. හරිනේ? මට ඕකම ලියන්න පුළුවන් නේ දිගපළ ඇතුළු දෙවන අවස්ථාවේ දිගපළ ඇතුළු මට ඕක ලියන්න පුළුවන්. දෙවන අවස්ථාවේ දිගපළල ඇසුරින් එහි වර්ගඵලය කොච්චරද? දිග ගුණ කිරීම පළවෙනි 1 ධන අල්ෆා ගුණ කිරීම 1 ධන අල්ෆා. මේ එන්නේ මොකද්ද? මේ මුළු එකේ වර්ගයක් වෙනවානේ. මේ මුළු එකේ වර්ගය. එහෙනම් මේ දෙකම සමානයි. බීටා ඇසුරෙන් ගත්තත් එකයි ඇල්ෆා ඇසුරෙන් ගත්තත් එකයි. එහෙමනම් මට මේ දෙක සමාන කරන්න ඕනේ. මම සමාන කරනවා. එහෙනම් 1 ධන බීටා සමාන වෙනවා 1 ධන ඇල්ෆා වල වර්ගය. මම මේ පැත්ත සුළු කරනවා. මේක සුළු කරන්න පුළුවන් කොහොමද? එකතුවක වර්ගයක් තියෙන එකතුවක වර්ගයක් කියන මට ලියන්න පුළුවන්. එකේ වර්ගය ධන දෙවරක් මේ දෙකේ ගුණිතය ඇල්ෆා. එක් වරක් ඇල්ෆා නේ දෙවරක් ඇල්ෆා. ධන ඇල්ෆා වර්ගය. මට එනවා මේ පැත්තේ 1 ධන බීටා සමානයි 1 ධන 2 ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය. මෙතන ධන 1යි කියන ওই ටික අයින් වෙනවා. මෙතන එනවා බීටා සමානයි 2 ඇල්ෆා
ධන ඇල්ෆා වර්ගය. 2 ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය. ඇල්ෆා කියන්නේ 10 ඍණ 5 සංඛ්‍යාවක්. හරි. ඇල්ෆා කියන්නේ 10 ඍණ 5 සංඛ්‍යාවක්. ඇල්ෆා වර්ගය කියන්නේ එහෙනම් මොන සංඛ්‍යාවද? අපි ගත්තොත් එහෙම මොකක් හරි එකක්. හරි. අපි කියමු 1 ගුණ කිරීම 10 ඍණ 5 වගේ අංගයක් තියෙන්නේ ඇල්ෆා. හරි. අපි නිකන් කියමු. මේකේ වර්ගයක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? 1 වර්ගය 1යි 10 ඍණ 5 වර්ගය 10 ඍණ 10යි. 10 ඍණ 10යි. ඒ කියන්නේ 1.9යි sorry 0.9යි 1යි. මේ ඇල්ෆා මොකද්ද? ඊට වඩා 0.5ක් ඉස්සරහින් ඉන්නේ. ඒතකොට නිකන් මේකත් එක්ක ගත්තොත් මේක නොසලකිය හැකි තරම් කුඩා වෙනවනේ. තවත් බිංදු ගාණක් පස්සට යනවා. ඒකට අපි නේද ලියන්න පුළුවන් ඇල්ෆා සමග සැලකීමේදී ඇල්ෆා සමග සැලකීමේදී ඇල්ෆා වර්ගය ඉතා කුඩායි ඇල්ෆා බැවින්. හරි. අපිට පුළුවන් බීටා සමානයි 2යි ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය කියන එක ඇල්ෆා කියන එක බිඳුවට ආසන්න කරන්න. ඇල්ෆා වර්ගය කියන එක බිඳුවට ආසන්න කරන්න. එතකොට බීටා සමානයි 2යි ඇල්ෆා. මොකක්ද එහෙනම් ක්ෂේත්‍රීය ප්‍රධාන සංගුණකයයි රේඛීය ප්‍රධාන සංගුණකය අතර සම්බන්ධය? රේඛීය ප්‍රධාන සංගුණකය වගේ දෙගුණයක් තමයි ක්ෂේත්‍රීය ප්‍රධාන සංගුණකය වෙන්නේ. හරි. දැන් එහෙනම් අර මම අගයන් වගුවක් දුන්නේ මොනවටද? ක්ෂේත්‍රීය ප්‍රධාන සංගුණකයට දුන්නා. ක්ෂේත්‍රීය ප්‍රධාන සංගුණකයට අගයන් වගුව නැහැ. දුන්නේ නැහැ. දුන්නේ නැත්නම් මේ හේතුව හින්දා. හරි. මම කලින් රේඛීය ප්‍රධාන සංගුණකය දීලා තියෙනවා. ඒක දෙකෙන් ගුණ කරපුවාම බීටා හම්බ වෙනවා. හරි. ඒතකොට බීටාත් ඇවිල්ලා 10 ඍණ 5 සංඛ්‍යාවක්. හරි. ඒතකොට අපි ලියන්න පුළුවන් බීටාද ඉතා කුඩා අගයකි. හරි. ලියා ගන්න එනවා. හරි. අහගන්න මෙන්න මෙහෙම. හරි. තේන් අහගන්න. මොකද තියෙන්නේ? මෙතන තියෙනවා වර්ග මීටර් එකක් දිග වර්ග මීටර් එකක් පළල ආස්තරයක්. මේකේ වර්ගඵලය එහෙනම් sorry වර්ග මීටර් එකක් නෙවෙයි. මීටර් එකක් දිග මීටර් එකක් පළල ආස්තරයක්. ඒකේ වර්ගඵලය වර්ග මීටර් 1යි එහෙනම්. හරි. ඒකේ උෂ්ණත්වය තීටා නෝට් කියලා ඔබ ගන්නවා. උෂ්ණත්වය ඒකකයෙන් ඊටට නංවනවා. ඒ කියන්නේ 25ක් තිබ්බනම් 26 කරනවා. එකකින් වැඩි කරනවා. එකකින් වැඩි කරපුවාම ඒකේ ඒ අවස්ථාවේ වර්ගඵලය වෙන්නේ මොකක්ද? 1 ධන බීටා. ඇයි ඒ? ඒකක වර්ගඵලයක උෂ්ණත්වය ඒකකින් නැංවීමේදී සිදුවන වර්ගඵල වැඩිවීම ඒ ආස්තරයේ ද්‍රව්‍යයේ ශේෂ්ඨීය ප්‍රසාර සංගුණකයට සමාන වෙනවා. ඒ කියන්නේ මේකේ වර්ගඵලය මීට වඩා මේකේ බීටා ප්‍රමාණයක් වැඩි. එන 1 ධන බීටා තමයි දැන් වර්ගඵලය. ඒ වගේම මට දිග සලකන්න පුළුවන්. දිග මීටර් 1යි. දිග මීටර් 1යි. රේඛීය ප්‍රසාර සංගුණකෙක් කියනවා ඒකක දිග දණ්ඩක උෂ්ණත්වය ඒකකකින් නැංවීමේදී එහි දිගෙහි වැඩිවීම රේඛීය ප්‍රසාර සංගුණක. ඒ කියන්නේ මේ දිගට වඩා ඇල්ෆා ප්‍රමාණයක් මේකේ වැඩි. හරි. රේඛීය ප්‍රසාරතා සංගුණකේ ප්‍රමාණයක් මේකේ වැඩි. එහෙනම් දැන් දිග කොච්චරද? 1 ධන ඇල්ෆා. 1 ධන ඇල්ෆා. ඒ වගේ පළලක් ඔය විදිහට 1 ධන ඇල්ෆා එනවා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ වර්ගඵලයම වෙනවා 1 ධන බීටා වර්ග මීටර්. හරි. ඒක මෙතනින් ගත්තේ. දෙවන අවස්ථාවේ දිග පළල ඇතුලේ. ඒ කියන්නේ මේ දිගයි මේ පළලයි. දිග 1 ධන ඇල්ෆා පළලත් 1 ධන ඇල්ෆා. දෙකේ ගුණිතයෙන් එහෙනම් වර්ගඵලය එනවා. මෙතනින් එනවා 1 ධන ඇල්ෆාගේ වර්ගය වර්ග මීටර. දැන් ඔය ක්‍රම දෙකෙන්ම ගත්තේ එකම වස්තුවේ වර්ගඵලය සඳහන්. ඒ දෙක සමානයි. ඒ දෙක සමානයි. 1 ධන බීටා සමානයි 1 ධන ඇල්ෆා වල වර්ගය. මේක මේකට සමානයි.
එහෙනම් මේ පැත්ත මම සුළු කරනවා. මෙතන තියෙන්නේ එකතුවක වර්ගයක්. එක ධන දෙවරක් මේ දෙකේ ගුණිතය. දෙවරක් මේ දෙකේ ගුණිතය. ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය. හරි. සුළු කරගෙන ගියොත් එහෙම එකට එක කැපිලා අයින් වෙනවා. මෙතනින් එනවා බීට සමානයි 2යි ඇල්ෆා ධන ඇල්ෆා වර්ගය. අපි කතා කරා ඇල්ෆාට වඩා ඇල්ෆා වර්ගය ඉතා කුඩායි. හේතුව ඇල්ෆා වර්ගය කියන්නේ 10 ඍණ 10 සංඛ්‍යාවක්. ඇල්ෆා කියන්නේ 10 ඍණ 5 එකක්. ඒක 10 ඍණ 5 එකත් එක්ක 10 ඍණ 10 කියන එක නොසලකිය හැකි තරම් කුඩා. ඇල්ෆා වර්ගය ඉතා කුඩායි ඇල්ෆාට වඩා. එහෙනම් මේක බිඳුවයි කියලා සලකන්න පුළුවන්. ඒක ඇත්තටම සැලකිය යුතු නැහැ. එහෙනම් බීට සමානයි 2යි ඇල්ෆා. හරි. ඒ කියන්නේ යකඩවල ගත්තොත් එහෙනම් අපි එක ගුණ කිරීම 10 ඍණ 5යි කියලා රේඛීය ප්‍රසාරක සංගුණකය. ඒකේ හේතුය ප්‍රසාරක සංගුණකය කීයද? 2 ගුණ කිරීම 10 ඍණ 5යි. හරි. ඇල්ෆා 1 ගුණ කිරීම 10 ඍණ 5 නම් බීටා 2 ගුණ කිරීම 10 ඍණ 5යි. අපිට ඒකත් පේනවා ඉතා කුඩා සංඛ්‍යාවක් කියලා. හරිද? තේරුණාද? 28 වෙනි ගාන 28 බලන්න රේඛීය ප්‍රසාරණතාවය 1.2 ගුණ කිරීම 10 ඍණ 5යි සෙන්ටිග්‍රේඩයට වූ වාණයේ සහඩුවක වෘත්තාකාර සිදුරක් සාදායත සහඩුවේ උෂ්ණත්වය මෙච්චරකින් නැංගුවොත් එහෙම සිදුරෙහි වර්ගඵලය. හරි. සිදුරෙහි වර්ගඵලය. සිදුරත් ඒ වගේම තමයි තියෙන්නේ. සහඩුව ප්‍රසාරණය වෙද්දී සිදුර නිකන් තියෙන්නේ. එහෙම පුළුවන්ද? බෑනේ. සිදුරත් ඔය විදිහටම ප්‍රසාරණය වෙනවා. හරි. එහෙනම් මේකේ රේඛීය ප්‍රසාරණය දෙන 1.2 ගුණයෙන් 10 ඍණ 5යි කියන්නේ. එහෙනම් සිදුරේ වර්ගඵලය වැඩි වීමේ භාගය කොච්චරද කියලා අපෙන් අහන්න. හරි. පානේ සාඩුවක සිදුරක් තියෙනවා. මේකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100කින් නැංගුවොත් එහෙම. හරි. සිදුර නිකන් තියෙන්නේ නැහැ. අයි සිදුර පොඩියටම තිබිලා මේ විතර සාඩුව විතරක් මේ විශාල වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ ඒ ගාන තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? එතකොට මේ ටික පුරවන්න කොහෙන්ද ආවේ? එහෙම වෙන්නේ නැහැ. හරි. මේ ටික පුරවන්න වෙන කොහෙන්වත් ආයේ ඩ්‍රොප් වෙන්නේ නැහැ. මේකත් එක්කව තමයි ප්‍රසාරණය වෙන්නේ. අපෙන් අහනවා මේකේ ඇල්ෆා වර්ගය කියලා දෙනවා කීයද? 1.2 ගුණ කිරීම 10 ඍණ 5. කෙල්වින් වෙන එක. මේකේ උෂ්ණත්වය තීටා වල තිබිලා වැඩි කරනවලු 100කින්. 100කින් වැඩි කරනවා. එහෙනම් අපෙන් අහනවා මේකේ වර්ගඵලය වැඩිවීමේ භාගය. වර්ගඵලය වැඩිවීමේ භාගය. ඒ කියන්නේ භාගික ප්‍රසාරණය අහන්නේ. හරි භාගික ප්‍රසාරණය අහන්නේ. එහෙනම් මම ගන්නවා ප්‍රසාරණ වර්ගඵලය. ප්‍රසාරණ වර්ගඵලය. මොකද්ද? අපි ව්‍යුත්පන්න කරන සමීකරණ දෙකක් මොකද්ද? එකක් ව්‍යුත්පන්න කරා a2ට. a2 සමානයි a1 වරක් 1 ධන බීටා තීටා. ප්‍රසාරණ වර්ගඵලය මොකද්ද? ඩෙල්ටා a සමානයි l1 වරක්. sorry l1 නෙවෙයි. a1 වරක් බීටා තීටා. හරි මේක ව්‍යුත්පන්න කරන්නේ. දැන් මේක ගන්න. වැඩිවීමේ භාගය. ඒ කියන්නේ භාගික ප්‍රසාරණය. ඩෙල්ටා a බෙදීම ඔය a1 අහන්න. හරි a1 සමානයි නම් බීටා තීටා වල. බීටා කියන එක මම ලියන්න පුළුවන් ඇල්ෆා ඇතුලෙන් 2යි ඇල්ෆා කියලා. වරක් තීටා. 2යි ඇල්ෆා එහෙනම් 2 ගුණ කිරීම ඇල්ෆා කියන්නේ 1.2 ගුණ කිරීම 10 ඍණ 5යි. තීටා සෙන්ටිග්‍රේඩ් 100යි. උෂ්ණත්වය වැඩි වීම 100යි. මෙතන එනවා 1.2 දෙකෙන් ගුණොත් 2.4යි. එහෙනම් ඩෙල්ටා a බෙදීම a1 සමාන වෙනවා 2.4යි 10 ඍණ 5 100ෙන් ගුණොත් 10 ඍණ 3යි. මෙච්චර භාගයකින් මේක වැඩි වෙනවා. දැන් උත්තරේ මොකද්ද? දෙකයිසම 4 ගුණ කියන 10 කට භාගයකින් වැඩි වෙයි. අංක 1. හිතෙන්නේ නම්
නොවෙනස්ව පවතී වගේ නේද? එහෙම වෙන්නේ නැහැ. හරි නොවෙනස්ව පවතින්නේ නැහැ. ටිකක් 26 වෙනි ගාන. ඊට කලින් ගාන. ඊට කලින් ගාන. අරය සිම්පල් R වූ වෘත්තාකාර වලල්ලක් තුනී යකඩ කම්බියකින් සාදා ඇත. යකඩවල රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා වේ. යකඩවල රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා වේ. උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට වලල්ලේ පරිධියේ දිග කොපමණද? උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට වලල්ලේ පරිධියේ දිග කොපමණද? හරි. මොකද කියන්නේ? මේක ලියාගන්න ඉති කියලා මම හිතනවා. මොකද කියන්නේ? වලල්ලක් තියෙනවා. මේකේ අරය සිම්පල් R. අරය සිම්පල් R. ඊට පස්සේ උෂ්ණත්වය නංවනවා. උෂ්ණත්වය වැඩි කරනවා. පොඩි කරගන්න. පොඩි වලල්ලක් අදිමු. උෂ්ණත්වය වැඩි කරනවා. මුලින් තියෙන්නේ කියලා තියෙනවද? නෑ. මුලින් කියලා නෑ අපි නමු θ නෝට් උෂ්ණත්වය තියෙන්නේ කියලා. θ නෝට් වල තියෙන්නේ උෂ්ණත්වය දෙවෙනි වතාවේ වැඩි කරනවා. θ ප්‍රමාණයකින් වැඩි කරනවා. θ ප්‍රමාණයකින් වැඩි කරනවා. මේක රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා දෙවෙනි අවස්ථාවේ වලල්ලේ පරිධියේ දිග. හරි. පරිධියක් දිගක්නේ. දිග. හරි. මේකේ වලල්ලේ මේ තියෙන කම්බියේ දිග වැඩි වීම නේද මොනේ පරිධියේ දිග වෙන්නේ. හරි. කම්බිය තියෙන කම්බිය දිග වැඩි වෙනවා. එහෙනම් මේකේ කම්බියේ දිග ලියන්න පුළුවන් මට 2 pi r කියලා. එහෙනම් ওই කම්බිය 2 pi r දිග කම්බිය උෂ්ණත්වයත් එක්ක වැඩි වෙනවා ඒකේ දිග. එhmenan මට පුළුවන් ගන්න දැන් රේඛීය ප්‍රසාරණය කරගන්න ඕනේ. හරි. රේඛීය ප්‍රසාරණය. ඇයි? මෙන්න අනේ දිගක් නේ. පරිධියේ දිග. එහෙනම් ලියනවා මම L1 සමානයි L2 L1 වරක් 1 ධන ඇල්ෆා තීටා. හරි. ආරම්භක දිග තමයි L1. මොකද්ද? 2 pi r. 1 ධන ඇල්ෆා මේකේ ප්‍රකාශ දීලා තියෙනවා වැඩි කරන උත්තරය තීටා. එහෙනම් L2 සමාන වෙනවා 2 pi r 1 ධන ඇල්ෆා තීටා. ඔන්න දෙවෙනි අවස්ථාවේ පරිධියේ දිග. ඊළඟට දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ කියනවා මේක ඇසුරෙන් අපිට හොයන්නලු. මේක ඇසුරෙන් අපිට හොයන්නලු දෙවෙනි අවස්ථාවේ අරය. R2. මේක ඇසුරෙන් අරය සඳහා ප්‍රකාශනයක් ලියන්න. දෙවෙනි අවස්ථාවේ අරය. දැන් දෙවෙනි අවස්ථාවේ පරිධිය හොයලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේ පරිධිය හොයලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේ පරිධිය හොයලා තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් පරිධියේ දිග හොයලා ඉවරයි කීයද? 2 pi r 2. එහෙනම් දෙවෙනි අවස්ථාවේ පරිධිය දිග වෙන්නේ ඕකනේ. 2 pi වරක් r 2කින් වැඩි වෙන්න ඕනේ. දැන් මේක හොයලා ඉවරනේ මේ 2 pi වරක් 2 pi r වරක් 1 ධන ඇල්ෆා තීටා සමානයි 2 pi r 2. 2 pi කැපිලා යනවා. r 2 සමානයි r වරක් 1 ධන ඇල්ෆා තීටා. හරි. එහෙනම් දෙවෙනි අවස්ථාවේ අරයත් එවුවා. දැන් මේක බලලා අපෙන් අහනවා තුන්වෙනි කොටසේ මේ උත්තරේ බලලා මොනවද කියන්න පුළුවන් කියලා. මේ උත්තරේ බලලා මොනවද කියන්න පුළුවන්. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? r2 සමානයි r1 වරක් 1 ධන ඇල්ෆා තීටා. එහෙම නැත්නම් රේඛීය ප්‍රසාරණතාවයේ නේද වෙලා තියෙන්නේ. එහෙනම් ওই කුහරයත්
ප්‍රසාරණය වෙලා කියන එක. දැන් මේ තියෙන්නේ මොකද්ද? කුහරයක්. හරි. වටේට විතරයි තියෙන්නේ මේකේ මොනවද? කම්බියේ තියෙන්නේ වටේට විතරයි. ඒකෝට මැද තියෙන්නේ කුහරයක්. හරි. කුහරයක් තේනම්. හරි. කුහරයක් තේනම් සාමාන්‍ය විදිහටම ප්‍රසාරණය වෙලා නේද තියෙන්නේ. හරි. මේ හැදෙන්නේ මොකද්ද? කලින් සමීකරණය මේකමයි. එහෙනම් අපිට කියන්න පුළුවන් කුහරයද වස්තුව ලෙසම වස්තුව පරිදිම ප්‍රසාරණය වී ඇත. හරි. මේකයි කිව්වේ. කුහරයක් කලින් වගේ අර කලින් ගන්න කිව්වේ කුහරයක් ඔය විදිහට ප්‍රසාරණය වෙනවා. හරි. නැතුව මේකට කම්බියට බෑනේ මේ කුහරය කොහොම වින්ද මම විතරක් ප්‍රසාරණය වෙන්නම් කියලා මේකේ පුළුවන් ද වැඩි කරගන්න මේ. ඉතින් මෙහෙම බෑනේ එහෙනම් ඉතින් මෙහෙම තියෙනකොට. ඔන්න. එහෙම තියෙනවා. නෑ එහෙම ප්‍රසාරණය වෙන්නේ නෑ. හරි. මම කලින් කිව්ව දේ ඔප්පු කරන්නයි ඔය ගාන හදලා පෙන්නන්නේ. හරි. ලියාගන්න. ගාන ලියාගෙන 29 වෙනි ගාන මට හදලා දෙන්න. උත්තරේ කියන්න බලන්න. හරි කියවන්න. කැපිටල් A රූපය ඒකාකාර ඇලුමිනියම් තහඩුවකින් කපන ලද විස්කම්භය සිම්පල් D වන සිදුරක් පෙන්වයි. B රූපය ඒකාකාර වෘත්තාකාර ඇලුමිනියම් තැටියක් පෙන්වන අතර C රූපය ඒකාකාර ඇලුමිනියම් කම්බියකින් සාදන ලද සර්පිලයක් පෙන්වයි. ඩෙල්ටා DA ඩෙල්ටා DB සහ ඩෙල්ටා DC යනු දෙල්ලා දුෂ්ටත්ව වෙනසක් සඳහා A B සහ C පිළිවෙලින් සිදුවන D වෙනස්කම් නම් මොනවද කියන්නේ? ඩෙල්ටා DA ඩෙල්ටා DB සහ ඩෙල්ටා DC. ඒ කියන්නේ ඔයගේ වැඩි වෙන නිෂ්කම්භ සඳහා පිළිවෙල සිදුවන D වෙනස්කම් නම් අපෙන් අහනවා මේ අතර සම්බන්ධය. දැන් පළවෙනි එකේ තියෙන්නේ කුහරයක්. හරි කුහරයක්. දෙවෙනි එකේ තියෙන්නේ ඒ කුහරෙන් කපපු අයින් කරපු කෑල්ල වගේ. හරි. දැන් C වල තියෙන්නේ ඔය දෙකේම හදලා තියෙන ඇලුමිනියම් තහඩුවකින් ඒ තහඩුවෙන්ම හදපු සර්පිලාකාර දුන්නක් තියෙනවා. හරි. දැන් මේකේ පළවෙනි එක ගත්තොත් එහෙම කුහරයක්. දෙවෙනි එක තනි වස්තුවක්. දැන් ඕක තුන්වෙනි එකේ තියෙන්නේ ඒ කුහර තියෙන වස්තුවක්. මම කියවනේ කුහරයක් වස්තුව එක්කම ඒ විදිහටම ප්‍රසාරණය වෙනවා. හරි. දැන් මේ කියන මෙන්න මේ D කියන එක මෙතන තිබ්බොත් එහෙම මේ දෙකම එකවර එකම උෂ්ණත්වයට රත් කරොත් එහෙම දෙකම එකවර ප්‍රසාරණය වෙන්නේ නැද්ද? වෙනවනේ. ඒ කියන්නේ මේක කපන්නේ නැතුව මෙතනම තිබ්බනම් ඒකත් ඒ විදිහට ප්‍රසාරණය වෙනවනේ. අය කැපුවා කියලා වෙනසක් සිද්ධ වෙනවද? නැහැ. හරි. එහෙනම් මෙයාගේ වැඩි වෙන ප්‍රමාණයයි මෙයාගේ වැඩි වෙන ප්‍රමාණයයි මෙයාගේ වැඩි වෙන ප්‍රමාණය තුනම එක හා සමානයි. හරි. කුහරයත් වස්තුව පරිදිම ප්‍රසාරණය වෙනවා. එහෙනම් වැඩි වෙන ප්‍රමාණ සමාන උත්තරේ තියෙන්නේ අංක 4. හරි. අංක 4. එහෙනම් 4 උත්තරේ තමයි ඔකට උත්තරය වෙන්නේ. හරි. ඕනම් තව ලකුණක් දාලා මෙන්න මේව ලියාගන්න. යම් කිසි වස්තුවක පවතින කුහරයක්ද වස්තුව පරිදිම යම් කිසි වස්තුවක පවතින කුහරයක්ද වස්තුව පරිදිම ප්‍රසාරණයට ලක්වේ. වස්තුව පරිදිම ප්‍රසාරණයට ලක්වේ. ප්‍රසාරණයට ලක්වේ. හරිද?
තේරෙනවනේ? තිස්සනි ගානක් හදන්න ඔන්න තියෙනවා මොකද්ද ප්‍රායෝගික භාවිතයක්. හරි දැන් නම් භාවිත කරන්නේ නැහැ. ඒත් වෙනවා ওই වගේ වෙනත් වැඩ වලට පාවිච්චි කරනවා. විස්කම්බේ මීටර එකක් වූ ලී කරත්තර හොදයකට වාහනයේ පට්ටමක් සවි කළ යුතුය ඇත. පට්ටමේ විස්කම්බය 0.995 මීටර වන්නේ නම් පට්ටම 0.25 වූ කාමර උෂ්ණත්වයේ ඇතැයි සලකා ඒ රත් කළ යුතු උෂ්ණත්වය සොයන්න. වාහනයේ වල රේඛීය ප්‍රසාරතාව මෙන්න මෙච්චරයි කියලා කියනවා. මොකද්ද කියන්නේ? ලී රෝදයක් තියෙනවා. ඒකේ විස්කම්බය මීටර 1යි. විස්කම්බය මීටර 1යි. හැබැයි ඒකට දාන්න යන්නේ පට්ටම ඊට වඩා මිලිමීටර් 5ක් අඩු එකක්. හරි මිලිමීටර් 5ක් අඩු එකක් තමයි දාන්න යන්නේ. ඇයි මේ? ඔය පට්ටම ලී රෝදෙට හිර වෙලා තියෙන්න බෑ. නැත්තම් ඔය ගැලවිලා යනවනේ. ඒක හැබැයි දාගන්නත් ඕනේ. නිකන් කොහමද කාමරුෂ්ණත්වයේ දාන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? ලී පට්ටම එහෙම තියෙද්දි ලී පට්ටම රත් කරන්නේ නැහැ. මොකද්ද? sorry. වාහනේ පට්ටම රත් කරන්න ඕනේ. ලී රෝදේ එහෙමව තියෙද්දි. හරි. ඊට පස්සේ රත් කරපුවාම මේක විශාල වෙනවනේ. හරි. කුහරයක් විශාල වෙනවා. ඊට පස්සේ පුළුවන් ඔය පට්ටම ඇතුළට ඒක දාන්න මේ ලී රෝදේ දාන්න. එතකොට ඊට පස්සේ සීතල වෙන්න තිබ්බාම එහෙම නැත්නම් සිසිල් වෙන්න තිබ්බාම පට්ටම ගානට අර ලී රෝදෙට තද වෙලා හොඳට හයියට තියෙනවා. හරි. ඒක තමයි ඔගේ ක්‍රියාවලිය වෙන්නේ. හරි. හදන්නකො බලන්න. උෂ්ණත්වය කොච්චරක් වෙන්න ඕනද කියලා. බලන්නකො. මොකද්ද කියන්නේ? දැන් ඔය ලී පට් මේ යකඩ පට්ටම තමයි මම මේ ඇන්දේ. හරිද? එයා දැන් තියෙන්නේ පෙනීලන්ස් එක 25ක උෂ්ණත්වය. ඒකේ අරේ දීලා තියෙනවා කීයක් කියලාද? 995යි sorry 0.995 මීටර කියලා. දැන් මේක පත් කරන්න ඕනේ මීටර එකක් බවට. එතකොට අර ගැටුලට දාන්න පුළුවන් පිට කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒකට පත් කරන්න ඕනේ උෂ්ණත්වය කොච්චරද කියලා අපෙන් අහනවා. මම කියන්නේ මේ උෂ්ණත්වය θීටා සෙන්ටිග්‍රේඩ් කියලා. හරි θීටා සෙන්ටිග්‍රේඩ්. දැන් මේ තියෙන්නේ මැද කුහරයක් නේ. හරි. හරි තේරෙනවද මේක සාමාන්‍ය කුහරයන්නේ බං. හරි මම දැන් කියවනේ මොකද්ද කුහරයක් වස්තුව පරිදිම ප්‍රසාරණය වෙනවා. එහෙනම් කුහරේ අරයත් ප්‍රසාරණය වෙනවා. හරි කුහරේ අරයත් ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණ දිග කොච්චරක් වෙන්න ඕනද? මිලිමීටර් 5ක් මෙහා අඩු වෙන්නේ. අරය තව මිලිමීටර් 5ක් වැඩි වුණා නම් හරිනේ මේකට. හරි මිලිමීටර් 5ක් අඩුයි. තව මිලිමීටර් 5ක් වැඩි වුණා නම් වැඩි හරි. එහෙනම් මම ගන්නවා ප්‍රසාරණ දිග මිලිමීටර් 5ක් වුණා නම් හරිනේ. හරි අරය මිලිමීටර් 5ක් වෙනවා හරි. එහෙනම් මම දෙනවා ඩෙල්ටා L සමානයි L එක අල්ෆා තීටා. දැන් බලලා හිතුවානේ මේකට එයි මේ වර්ගඵලය සඳහන් වෙන සමීකරණය කියලා. නෑ. මම ඕක ඔතෙන්ද දාලා තියෙන්නේ කුහරයක ප්‍රසාරණය කියන එක උතන උගන්වන්න ඕනේ. නැත්තම් මේක රේඛීය ප්‍රසාරණයක් හදන්න පුළුවන් ගානක්. හරි. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. හරි. එක එක තැන් වල දෙන්න පුළුවන්. හරි. මම දෙන්නේ එහෙම. ඩෙල්ටා L එක වත් L එක දී. කොච්චරක් වැඩි වෙන්න ඕනද? මිලිමීටර් 5ක්. හරි. මිලිමීටර් 5ක්. ඒ කියන්නේ 0.9 මිලිමීටර 5ක් ගුණ කිරීම 10 ඍණ 3යි. හරි. මීටර වලින් ගත්තොත් මේක කීයද? ආරම්භක අර 0.995 මීටර ඈ. ඇල්ෆා එක ගුණ කිරීම 10 ඍණ 5යි. එක ගුණ කිරීම 10 ඍණ 5. තීටා ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒක තමයි හොයන්න. එතනින් එනවා තීටා සමානයි 5 ගුණ කිරීම 10 ඍණ 5 sorry 10 ඍණ 3 නේ 10 ඍණ 3 බෙදීම 0.995 ගුණ කිරීම 10 ඍණ 5. මෙතන 10 ඍණ 3ට 10 ඍණ 5 වද 3ක් කපලා 10 ඍණ 2ක් දැම්ම ඇති. 10 ඍණ 2 යට තියෙන්නේ. ඒක උඩට ආවොත් 10 ධන 2 වෙනවා. හරි. 10 ධන 2. මම ලියන්න පුළුවන්
ඊට සමානයි 5 ගුණ කිරීම එහෙම නැත්නම් අපි මේක ගුණ කරලා දාමුද? බැරි. 10 ධන 2 බෙදීම 0.995. 5න් බෙදුව 3.8යි මෙතන 5 1යි මෙතන 0.9ට 1යි 49ට 9යි තව කීයක් හිතුවද? තවත් 4ක් හිතුවේ 45ට 9. දැන් මෙතනින් එනවා 10 වර්ගය බෙදීම 0.199. 1.99. එතන කීයක් වගේ එයිද? බලමුනේ. ලඝු ඔය ලඝු බලලා කියන්නකෝ. මම ලඝු පොත මේ සතියේ ගේන්න කිව්ව නේද? හරි. මෙතන තියෙන්නේ මොකද? 10 වර්ගය. ඒ කියන්නේ 10 පාදයට 10 වර්ගය 100 ගත්තොත් එහෙම 2යි. 2.0 අඩු වෙන්න ඕනේ කොච්චරද? 0.199 ලඝු අගය. ඒ කියන්නේ එතන mu තියෙන්නේ. mu t කීයද? 1.99. අර බලලා කියන ලඝු අපි බලන්න ඕනේ නම් 19 ඇවිල්ලා කීයද? 29යි 89. 29යි 89. එතන එනවා 10 එකක් ගියොත් එහෙම 10 9 ගියොත් 1යි 9 1යි ආයෙ මෙතන බිඳුවයි මෙතන 9 දෙකක් ගියොත් 7යි 1යි මෙතන 2යි 70 11 50යි 3 අයිකොලානේ 50 දෙකේ 5 10 දෙකයි එහෙනම් 502.5. එහෙනම් මෙතන එනවා 502.5 සෙන්ටිග්‍රේඩ් කිය. හරි. එහෙනම් ඔක තමයි උෂ්ණත්වය වෙන්නේ. එහෙනම් ওই පට්ටම කොච්චරක රත් කරන්න ඕනද? සෙනෙහස එක 500කට විතර රත් කරන්න ඕන. එතකොට තමයි ඔක ඇතුළට දාගන්න පුළුවන් වෙන්නේ. හරි. තීතා එකතු වෙනවානේ. තීතා එකතු වෙනවා. මේ තීතා නෙන්නේ. ඒ කියන්නේ 25ට ඔක එකතු වෙනවා. හරි. එහෙනම් අපි ගමු 25 ධන තීතානේ. 25 ධන තීතා කියලා දෙන්න. 25ක එකතු වෙනවා. එතකොට එන්නේ කීයද? උෂ්ණත්වය එන්නේ 527.5 සෙන්ටිග්‍රේඩ් කියලා. 527.5 තීතා එකතු වෙනවා. කෙනෙක් අහලා තියෙනවා මේ පට්ටමත් මීටර 1යි රෝදෙත් මීටර 1යි මම ගත්තේ මෙතන අරය අභ්‍යන්තර අරය. හරි අරය මීටර 1ක් වෙදී මොකද වෙන්නේ? හරිනේ අතුලට දාගන්න පුළුවන්. පට්ටමත් මීටර 1යි මේකත් රෝදෙත් මීටර 1යි අතුලට දාන්න බෑ නේද කියලා. හරි පොඩ්ඩක් වැඩි වුණා නම් ඇති තා පොඩ්ඩක් වැඩිපුර වැඩි වුණා නම් කේස් එක හරි. අපිට ඕනේ ටිකක් අදාළගයක් අපි මේකට කීයක් වගේ රත් කරන්න ඕනද? හරි. දැන් මේක තමයි ඇත්තටම සයන්ස් වලින් කරන්නේ. කියන්නේ මේ විද්‍යාවෙන් කරන්නේ මේක කර ඉන්න ගියොත් මේ කියන්නේ මේක 200කට රත් කරනවා හරියන්නේ නැහැ. 300කට රත් කරනවා හරියන්නේ නැහැ. 500කට රත් කරනවා. දැන් ඒක පොඩ්ඩක් හරි තව ටිකක් රත් කරනවා. එතකොට කීපාරක් අපි බල ඉන්න ඕනද? හරි. එහෙම නැතුව විද්‍යාවෙන් කරන්නේ ඒක කලින් අපි තීරණය කරනවා. මේ වගේ අගයකට ආවොත් එහෙම අපිට පුළුවන්. එහෙනම් පොඩ්ඩක් තව පොඩ්ඩක් වැඩි කරා නම් හරි. හරි. ඒක තමයි විද්‍යාවෙන් කරන්නේ. හරි. ඕක දැන් මේ හදන ගණන් වල නිකන් අපේ අය ගණන් හදනවා විතරයි. හරිද? මේක මෙච්චරයි මෙහෙම කරන්නේ කියලා තේරුම් ගන්නේ නැහැ. හරි? දැන් මේක ඉස්සර කාලේ කෙනෙක් කරා නම් හරි ඉස්සර කාලේ දැන් මේ වල පට්ටම් ගන්න විතර ඉස්සර හරි. ඒකෙදි ඉස්සර ඔබ ගන්නේ කරන්නේ ඒගොල්ලෝ හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි දැන් අපිට පුළුවන්. ඒතර අපිට පුළුවන් එකපාරේ මේ තත්ත්වෙටපත් කරලා ඒක වැඩේ ඉක්මන් කරගන්න. හරි. දැන් එතකොට කාර්බීකරණයෙන් අපි
පැහැර ගොඩ ගිහිල්ලා තියෙන්නේ ඒකයි. හරි. අපිට කලින් එස්ටිමේට් කරන්න පුළුවන් වෙලා තියෙනවා සමහර දේවල්. විද්‍යාව හරහා. ඒකෙන් තමයි උගක් දේවල් වැඩ පහසු කරගෙන තියෙන්නේ. හරි. මේ වගේ දේවල් තමයි අතන මේක විද්‍යාව පාවිච්චි කරන්නේ. ඔය ටික කියලා නොදී ඔය ගණන් ටිකක් හදලා දාන්න මටත් පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ මොකද මේක හරි ලස්සන විෂයක්. ඒක ඔයගොල්ලන්ට උගන්වන්න තමයි මට මේ අවශ්‍යතාවය තියෙන්නේ. හරි. හරි එහෙනම් අදට ওই ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. මේක විස්කම් බෙරු දීලා තියෙනවා. හරි ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. හරි. එවනම් කට්ටිය ඊළඟ සතියේ එනකොට ගණන් හදාගෙන එන්න දැන් ඕගොල්ලන්ට 36 වෙනකන් ගණන් හදන්න පුළුවන්. හරි. මේ අවසාන ගණන් ටික බොහොම ලස්සන ගණන් ටිකක් තියෙන්නේ. හරි. මේ ඇත්තටම මේ වගේ භාවිත මොනවද කියලා ඔයගොල්ලන්ට තේරෙයි මේවා ගණන් හදනකොට. හරි. මේවා ගණන් ටිකක් උත්සාහ කරන්න මේවා කොහොම ලස්සන දැන් අපි දකින්න තියෙන හුඟක් අඩුවෙන් කතා කරන දේවල්. හරි. මේ ගණන් ටික හදාගෙන ඉන්න ඊළඟ සතියේ අපි ඔය මිනුම් උපකරණ වල දෝෂ කියන ඒවා පොඩ්ඩක් සාකච්ඡා කරනවා. පොඩ්ඩක් මේ හරියට සාකච්ඡා කරනවා. හරි. එක්සෑම් එකට පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න. හරි. එමනම් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අදට ක්ලාස් එක නිම වෙනවා.